අයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගීත අතරේ නතර වෙලා ජීවිතය හොයන අපි ගීතයකින් බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්න මානවභාවය මොහොතකට හෝ වෙනස් කරගන්න. මොහොතකට හෝ උසස් කරගන්න. එහෙම අය බොහොම ආදරෙන් මුණ ගැහෙන සිකුරාදා රාත්‍රියයි අපි මේ ආරම්භ කරන්නේ. ආදරණීය ගීතාවලියක නතර වෙන්න ඔබට ආරාධනා කරනවා වසන්තයේ දිග ඇවිද යන්න ඊ ලංකාරෙත් එක්ක එකතු වෙන්න. වසන්තයේ මල් සුපිපුන සුන්දරතාවය ඉහිරුණ හද මණ්ඩලට කවුදෝ ආවා මල් පෙති සිඹ සිනාරගෙන මල සිඳ බිඳ ගියා හද දුක ගාවා කවුදෝ අංගනාවන්සේ අඳදිය මැද කිමිදී කිරිසිහිනක මාරඳවා කොහිදෝ බැඳුනේ නීල කැලුම් ගලා හැලෙන මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ සැන්දැවේ අඳුරට ගුලීවී බදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
නුඹ ඇයිදෝ ආවේ මේ අපූරු ගීතය 1996 ජපුර කැම්පස් එක පැත්තෙන් අපිට ඇහෙනවා. ඒ අපූරු කටහඬ අද වෙනකොට ප්‍රවීණත්වයට ළඟා වෙලා ඉමාන් පෙරේරා. අයිබෝන් ඉමාන් අයියේ. අයිබෝන්. බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ ගී ලංකාරයට. ඉතින් ඔබේ හඬාලංකාරයත් එක්ක අද මේ ගෙවෙන කාලය බොහොම සුන්දර කාලයක් බවට පත් වෙනවා කියන එක නිසකයි. හේතුව බොහොම ආදරණීය ගීත ටිකක් ඔබ සතුව තියෙනවා. ඔබේ කටහඬත් එක්ක ඒ ලස්සන පදමාලා ටික අපිට අද නැවත ගායනා කරලා ඒ ගීත ටික අලුත් පරම්පරාවත් එක්ක යාවත්කාලීන කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අපේ හිතේ ඇතුලේ තියෙනවා. ඉතින් දැන් කොහොමද මේ වැඩි එහෙම එළියට පහළියට එහෙම යන්නෙත් නැහැ. මොකද වෙන්නේ මේ දවස්වල වැඩි විස්තර? පහුගිය අවුරුද්ද එකහමාරම වගේ අපි මම මේ රාජකාරී මැනේජ්මන්ට් පැත්තේ රාජකාරියක් නේ කරන්නේ. ඉතින් අලුත් තත්ත්වයන්ට හුරු වෙමින් දැනටත් හුරු වෙනවා. ඉතින් ගොඩක් වෙනස් වුණා අපේ ජීවිත. හැමෝම දන්නවා වගේ work from home කියනක සංකල්පය, ඒ කියන්නේ නිවසේ සිට වැඩ කිරීම. ඉතින් ඒකත් හොඳ දෙයක්. ගෙවල් වල අයත් එක්ක අවුරුදු 20කට විතර පස්සේ වැඩිපුර ගෙවල් වල අයත් එක්ක ඉන්න හම්බුණා. ගෙවල් වල අය හොඳයිද නරකයිද කියලා ටික වැඩිපුර හොයන්න හම්බුණා. ඉතින් මම හිතන්නේ හැමදේම වෙනස් වෙච්ච හැම දෙයක්ම පොසිටිව් ධනාත්මකව අරගෙන පහුගිය අවුරුද්දකමාරත් හොඳට ගත කරා. හොඳයි. දැන් අපි මේ සංගීතය ගැන කතා කරන්න කලින් දැන් මේ විදිහට ගයක් ඇතුළට කොටු වෙලා අපි කියන මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු වල නිරත වෙනවා කියන්නේ අපිට මේ නව මාධ්‍ය භාවිත කරන්න වෙනවනේ. කොහොමද මේ තාක්ෂණික ක්‍රියාවලිය ඇතුලේ ගෙදරට කොටු වෙලා ගෙදර පරිසරය ඇතුලේ ඔය ව්‍යාපාරික කටයුතු සහ මේ කළමනාකරන කටයුතුත් එක්ක සම්බන්ධ වීම පහසුයිද? ලේසියිද? මානුෂීය සම්බන්ධතා මුණට මුණ ගැසීම නැති ඒ වුණතාවේ අඩුව මම හිතන්නේ අපිට මග අරගන්න බෑ. නමුත් කරන්න සිද්ධ වෙන්නේ ඒක නම් ඒකේ තිබ්බ ඒ අඩුපාඩු අයින් කරගෙන ඊට පස්සේ අපි ගත්තොත් වියදම් පැත්ත ගොඩක් අඩුයි. එතකොට උදාහරණයකට 200ක 300ක පිරිසකට දැන් කතා කරන්න තියෙන අලුත් තාක්ෂණය ඔස්සේ පැය 4ක 5ක් කතා කරන්න ලොකු වියදමක් යන්නේ. ඉස්සර නම් ඔක්කොම කොළඹට ගෙන්නක. එතනින් ගියාම මේ ඒ ශාලාවලට ඒ වගේ ඒවා එක්ක ගත්තම ඇත්තටම වෙනසකුත් තියෙනවා. නමුත් ඉතින් අවසාන වශයෙන් අපි මානුෂීය සම්බන්ධතාව වැදගත්. ඒක නිසා හැබැයි දැන් මම කියන්නේ අපි මේකට නිව් නෝමල් කියලා කියන්නේ මේක හැදුනට පස්සෙත් ඉතින් මම හිතන්නේ අපිට හොඳ වෙන මානයන්ගෙන් මැනේජ්මන්ට් කියන එක කරන්නේ කොහොමද කියලා පොඩි අවබෝධයක් ආවා මේ තත්ත්වයට යටතේ. ඒ වගේම දැන් අපි ඇත්තටම කිව්වොත් එහෙනම් පොඩි තාක්ෂණික පරිවර්තනයකින් ඉන්නේ. අපි අර ටිකක් අපි කාලයක් තිස්සේ දැන් අවුරුදු 20ක් විතර ඩිජිටල් දේවල් ජීවිතයට එකතු කරගනිමින් ඉඳලා අපි අධ්‍යාපනය ගත්තත් මේ වෙනකොට මාර්ගගත ක්‍රමයට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ ජීවන රටාව ගත්තත් නේ දැන් ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන තමයි අපි ඔක්කොම කරන්නේ. ඔය ස්මාර්ට් ෆෝන් එක ඇතුලේ අපි shopping කරනවා. ඊට පස්සේ අපි අධ්‍යාපන කටයුතු කරනවා. තව නොඑක් දේවල් සම්බන්ධතා පවත්වනවා. ඔය ඔක්කොම අතරේ අපි ඔය සම්බන්ධතා ටික යාවත්කාලීන කරගෙන අපේ ගමන යද්දී මියුසික් කියන දේ ඔය මොබයිල් ෆෝන් එක ඇතුලේ අපි තියාගෙන ඉන්නවා. කොහොමද සංගීතය ඔය වගේ ජීවිතයක් ගෙවන කෙනෙකුට නැත්තම් මේ වගේ කාලයක සංගීතය කොහොමද ට්‍රීට් එකක් වෙන්නේ? මම හිතන්නේ ඒකත් ඔබ කිව්වා වගේම ජංගම දුරකථනය කියන්නේ විශේෂයෙන්ම මේ උපාංග තුලින් අපි තුමු අපි හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරලා ඒ වගේ ඒ කියන්නේ මේ මම හිතන්නේ රසඥතාවය රස විඳීම ජීවිතේ විඳීමත් මේ තියෙන ඒකාකාරී තත්ත්වය ඇතුලේ විශේෂයෙන් අපිට දැන් අහන්නත් හම්බෙනවානේ මානසික සුවයත් වැදගත් නැත්තම් මේ ගොඩක් ස්ට්‍රෙස් කියලා. ඒකත් මම හිතන්නේ නූතන තියෙන තාක්ෂණයත් එක්ක කරගන්න පුළුවන්. ඒ වුණාට ශාලාවකට ගිහිල්ලා දැනෙන දේ දැනෙන්නේ නැහැ. ඒක බොරු කියන්න ඕනේ නැහැනේ. නමුත් තියෙන දේට අනුවර්තනය වීම පරිවර්තනය වීම අපිට කරන්න සිද්ධ වෙන දෙයක් මිනිස්සු විදියට. ඉතින් මම හිතන්නේ ජීවිතේ කියන්නේ තියෙන තත්ත්වයට හැඩගැහිලා කරන් යන්න පුළුවන් සංගීතෙත් එක්කත් මේ තියෙන තත්ත්වයට.
හොඳයි ඉතින් අපි ටිකක් අර වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්ත්වය පිළිබඳව කතා කරමින් තමයි අද අපේ ගීලංකාරයේ ප්‍රවේශය අපි අරගන්නේ. එතකොට දැන් අපි දැන් කලින් අහපු ගීතය ඔය කියන ප්ලැට්ෆෝම් එකේ බිහිවෙච්ච ගීතයක් නෙවෙයි. ඒ කාලේ එහෙම මේ ජංගම දුරකථන තිබුණා බොහොම සීමිත පිරිසකට. හැබැයි ඒ වුණත් මේ ගීතයක් අහනවා නම් ඒ කාලේ කැසට් පටයක් අරගෙන අපි අහන්න ඕනේ. කාලේ CD වුණත් එහෙම ලොකුවට තිබුණේ නැහැ 96 විතර. 96 දී CD අඩුයි හරිම අඩුයි. හරිම අඩුයි. කොහොමද මේ නලමුදු සුවඳ මේ ගීත තරංගාවලියෙන් ඔබේ ගීතය තමයි හොඳම ගීතය බවට පත් වෙන්නේ. ඒකත් එක්ක ඒ කාලේ දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් තරුණයෙක් කොහොමද ඒ අත්දැකීම? ඒක තමයි මගේ ගායන ජීවිතේ මගේ පාර සනිටුහන් වෙච්ච ගීතය. ඉතින් අපි මම හිතන්නේ අංකුර කලාකරුවෝ විදිහට කියන්නේ අවුරුදු 22ක් 23ක් තමයි ඒ කාලේ වෙද්දී විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ මම ගීතේ පද රචනා කරපු තීරිල්ල මට වඩා අවුරුද්දක් කනිෂ්ඨයි. ඔහු හිටියේ කලා පීඨේ මම ව්‍යාපාර පරිපාලන විද්‍යාපීඨේ. එතකොට මේකට තෝතැන්න උනේ නලමුදු සුවඳ කලා මංගල්‍ය සුනිල් ආරියරත්න සර් ප්‍රොෆෙසර්. එතකොට මහාචාර්ය සමන්ත හේරත් ඒ වගේ අය ධම්මික ගංගන්න දිසානායක ඒ අයගේ මේ ඇසුරෙන් ඒක නිර්මාණය වුණේ. ඉතින් සාමාන්‍ය ගීත තරඟයකට වඩා මම හිතන්නේ ඒක උත්කෘෂ්ඨවත් විදියට හොඳ ලස්සනට කරපු වැඩක්. අපිට වේට් එකක් දීපු අපිට බරක් දීපු වැඩක්. ඉතින් ඒකෙදී අලුත්ම ගී පද රචනා අලුත් සංගීත නිර්මාණකරුවන් සොයාගෙනමින් අපි කළ යුතුව තිබ්බා. ඉතින් 96 වගේ කාලෙක හොඳ මේ ප්‍රවේශයක් මම හිතන්නේ මට හම්බුනේ. එතෙන්දී මම සතුටු වෙන්නේ ඒ අවුරුදු 22 වෙද්දි මේ වගේ නිර්මාණයක් කරා නේද කියන අහිංසක තෘප්තිය මට තියෙනවා. මොකද මේ ගීතේ බර මට තාම මම හොයනවා. ඒ කියන්නේ අනිත් ගීත හොඳ නෑ නෙමෙයි. මේ පළවෙනි ගීතේම මට ලැබිච්ච ඒ ආස්වාදයේ පන්නරය ආපහු මම හිතන්නේ මට තාමත් මම හොයනවා. හොඳයි. ඉතින් මේ බොහොම ලස්සන ගීතයක් අපි දැන් මොහොතකට කලින් රස වින්දා. එමුණත් දැන් ටිකක් අපි කතා කරපු නිසා තව අපූර්ව ගීතයක් අපි ගායනා කරන්න සූදානමින් ඉන්නවා. මේ ඉදිරිසිංහ චමිල තමයි ගීතය ලියන්නේ. ඒ වගේම තමයි නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතවේදියා තමයි මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ. කොයි කාලෙද මේ ගීතය හැදෙන්නේ? මේක ඉතා මෑතකදී. ඒ කියන්නේ දැන් වසන්තේ මල් මං ගායපු ගීතය අවුරුදු 25කට කලින් මගේ මතකයේ දිව යන ගීතයක්. මේක මේ පහුගිය මාස කීපයක කරුණේ චමිල ඉන්නේ කොරියාවේ. ඉතින් පහුගිය කාලේ මම ප්‍රවණතාවයක් දැක්ක ගොඩක් මේ තරුණයෝ මම හිතන්නේ තමන්ගේ ගී ලිවීමේ හැකියාව පාවිච්චි කරලා ගීතයක් නිර්මාණය කරන්න සංගීතඥයන් සම්බන්ධ කරගෙන උත්සාහයක් දරනවා. ඉතින් චමිලගේ ගීතෙත් නවාට හම්බෙලා තිබ්බේ. නවා මට ආරාධනා කරා මේ මෙහෙම සින්දුවක් තියෙනවා කියන්න කියලා ට්‍රැක් එක කරලා එව්වා. ඒක හරිම මේ මම හිතන්නේ චමිල ලියපු පළවෙනි ගීතයේද දන්නේ නැහැ. මට මුණ ගැහිලත් නැහැ මේ වෙනකම්. හරිම ආකර්ශනීයයි. මම ගොඩක් නවාටම ආවෙනික වෙච්ච නවරත්න ගමගේ මහත්තයාට ආවෙනික වෙච්ච අර ඔබ ඉන්න ඒ වගේ ශෛලියකට මම හිතන්නේ නිර්මාණය වුණු සංගීතයක්. මම හරිම ලොකු තෘප්තියකින් ගායනා කරපු ගීතයක්. ඉතින් මගේ මේ අද ගීතවලට ඒ ගීතය ඇතුළත් කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඔහුත් සතුටු වෙයි චමිල. ඒ වගේම නවාගෙත් සුමියුරු සංගීතය. ගීතය හොඳට අහන්න. මේක වයස් කියන අපි කියන තරුණ වයසේ ඉඳලා අපි කියන අර ප්‍රේමයක් බලාපොරොත්තු වෙන වයස තියෙන. මෙන්න මේ වයසේ ඉඳලා බලාපොරොත්තු වුණාට ඔක ලැබෙන්නෙම නෑනේ. කොයි මොහොතක ඒක ලැබෙයිද කියන බලාපොරොත්තුවෙන් අපි ජීවත් වෙනවනේ. සමහර විට ජීවිතයේ අන්තිම තප්පරය වෙනකන් ඕක ලැබෙන එකක් නෑ. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමවත් බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. බලාපොරොත්තු වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. හෙට වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ ගීතය හොඳට අහන්න. අහලා ඉවරුනයින් පස්සේ අපි ගීතය ඇතුළටත් පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොනවද අපිට මේ ගීතය ඇතුළෙන් අහුලා ගන්න තියෙන්නේ කියලා. නිමාවෙන්න
හිමිවමා හට නිවානයි හද වෙලාගත් දුක හෙටක් නොතිබුණ අඳුරු දිවියට අරුත් බර වූ හිමිකමයි නොඹ මෙතෙක් මා විඳි වේදනා දුක නිමා කළ සුබ ලකුණමයි නුඹ නිමා කළ සුබ ලකුණමයි නුඹ මකාහද ගිලගත්ත තනිකම කලා සිත්තම් හදේ නොබේරුව තනාසුව යහනක් ලයෙහි මම බලා ඉමි නුඹ එනතුරා මග බලා ඉමි නුඹ එනතුරා මග නිමාවෙන්න කලින් දිවි මග නිවාසනසන නුඹේ ප්‍රේමය පමාවිහු හිමිවමා හට නිවානයි හද වෙලාගත් දුක මැදිවියේ ඉන්න ප්‍රේමයේ බලාපොරොත්තු වෙන පෙම්වතෙක්ගේ සිතුවිල්ලක් හරි ලස්සනට මේ චමිල ගලපලා තියෙනවා. දැන් ඔබ මේක කොහොමද ඔබේ කරගෙන නිකන් ගැයුවා වගේ හැඟීමක් මට දැනෙනවා නිකන් මේක. ඔව් ඒ කියන්නේ ඕනම ගීයක් ගායනා කරද්දී අපි ඒ ගීතයට පරිම මේ අපේ කරගන්න උත්සාහ කරනවා. මමත් මැදිවිය තමයි දැන් පසු කරමින් ඉන්නේ මං හිතන්නේ. ඉතින් හිතනවායි. අපේ හිතෙන් අතරම හිතන්නේ කියලා කිව්ව එකයි. ඉතින් මම මේකයි කලිනුත් කිව්වේ ගීතය වචනෙන් වචනේ මෙහෙම ගත්තට පස්සේ ඔහු කිසිම මේ නවක පද රචකයෙක්ගේ භූමිකාව නෙමෙයි එතෙන්දී නියෝජනය කරන්නේ මම හිතන්නේ. මම හිතන්නේ ඒක ඒ ගීතයෙන් මම නැවත මම ගීත ගායනා කරන්නේ බොහොම ඉඳලා හිටලා නැවත සින්දු කියන්න පොඩි අර ආසාවක් පිපාසයක් කියන ආව මේ ගීතයෙන් පස්සේ. හොඳයි. දැන් අපි චුට්ටක් විශ්වවිද්‍යාලයේ කතන්දරේට ගියා අවුරුදු 25කට එහා ගියානේ. අපි ඊටත් චුට්ටක් එහාට ගියොත් ඔබ කොහෙද ඉපදෙන්නේ? කොහොමද පුංචි කාලේ අතීතේ? අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තමයි මගේ පාසල. එතකොට මගේ පවුලේ පසුබිමක් තියෙනවා. ඒ කියන්නේ ගාය අම්මා තාත්තයි සංගීතය ඉගෙනගෙන නැති වුණාට දෙන්නට බොහොම හොඳට ගායනා කරන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර ඔක්කොම සින්දු කියන්න පුළුවන්. අපි විද්‍යාලයේදී මම බාහිර ක්‍රියාකාරකම් විදියට තරුණ වයසට එනකොටම වගේ කියන්නේ grade 5 6 ඉඳලා උඩට එද්දී නාට්‍ය කලාව මම හොඳම නළුවා එහෙම වෙලා තියෙනවා පාසලේ. එතකොට සංගීතය ජනගී ගායනය විශේෂයෙන් කියන්න ඕනේ සීදේස් කුලදක මහත්මයා ලංකාවේ හිටපු මම හිතන්නේ කෘතහස්ත ජනගී වේදිකයෙක්. ඔහුගේ ගම අම්බලන්ගොඩ. මම ඔහුගෙන් අවුරුදු 3ක් විතර ජනගී ගැන බොහොම අවිධිමත් වූ විදියට. ඒ කියන්නේ ඔහු මේ ගුරුවරයෙක් විදිහට උගන්වනවා නෙමෙයි. ඔහු ගිහිල්ලා ගමක ගිහිල්ලා පරිශන කරලා ගෙනාපු අපිට අහන්න දීලා මම අපිව ගුවන්විදුලි සංස්ථාවට එක්කන් ඇවිල්ලා මම කෙනෙක් 1988 විතර 87. ඒ කියන්නේ අතීතයේ ඉඳලම මේ ජනප්‍රිය මාධ්‍යත් එක්ක යම් සම්බන්ධයක් තිබ්බා. තිබ්බට ඒක වරින් වර. ඒ කියන්නේ අපි ගමේ ඉඳලා මෙහි එනවා වැඩක් කරනවා අපහු යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා
පාසලේදී ලොකු පන්නරයක් ගායනයට ලැබුණා. නමුත් මම හැබැයි අපි උසස් පෙළට හදාරන්නේ වාණිජ විෂය. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට එන්නේ වාණිජ විෂය ව්‍යාපාර පරිපාලන විද්‍යාව හදාරන්න ජයවර්ධනපුරට එන්නේ. හැබැයි එනකොට මගේ යට හැංගිලා තියෙනවා මේ තිබ්බ වැඩ කරපු දේවල්. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ එනකොටම අපේ වාසනාවට සුනිල් සර්ලා ඒගොල්ලෝ ඉන්නවා ජපුර. ඉතින් අර රූපවාහිනියෙන් දැකලා අහලා එහෙම හිටපුවා. එතකොට දැන් සුනිල් ආරියරත්න සර්, එතකොට ගංගානායක දිසාන ආත්මයා. ඒක ඉතින් පොඩි නිකන් සතුටක් වෙන්නේ නේද? සතුටක් ඒ වගේම ඒකත් මෙහෙම බල ඉන්නවට වඩා එනකොටම තිබ්බා. මොකද අපි ඇතු විශ්වවිද්‍යාලයට එනකොට අමුතුම තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බේ. ගමත් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා අවුරුදු මාස 6ක් විතර විශ්වවිද්‍යාලේ වහලා මම 92 උසස් පෙළ කරලා 95 විශ්වවිද්‍යාලයට ආවේ. ඒ කියන්නේ අර 80ට 89 කලබල කාලයේ තුල ආපු මේක ජයවර්ධනපුර තවත් පරක් වුණා. හේතුව හැබැයි අන්නේ තිබ්බ අසහනය දුරලන්න තමයි සුනිල් සර්ලා මැදිහත් වෙලා මේ නලමුදු සුමුද කරේ. කියන්නේ විශ්වවිද්‍යාලයට තිබ්බේ ඒ කාලේ පුදුම නෙගටිව් පර්සෙප්ෂන් එකක්. ඒක නැති කරන්න තමයි නලමුදු සුමුද ගෙනෙල්ලා දැන් ලෝකේ තියෙන මේක අපේ තියෙන මේ ගැටීම් අවම කරන්න මේ ක්‍රීඩාව ගෙනෙල්ලා තියෙනවා වගේ ඔලිම්පික්ස් වලින් එහෙම ඒ ගෙනෙල්ලා තියෙනවා වගේ නලමුදු සුමුද තමයි සුනිල් සර්ගේ උපාය මාර්ගය උනේ. ජයවර්ධනපුර කැඩිලා තිබ්බේ. එතකොට ඒ කියන්නේ ශිෂ්‍යයෝ ගම අනධ්‍යන කාර්ය මණ්ඩල අධ්‍යයන කාර්ය මණ්ඩල විසිරීලා තිබ්බේ. මේ ඔක්කොම එක්කහු කරපු එක ප්‍රබල මීඩියා මාධ්‍යයක් උනේ නලමුදු සුමුද. මගේ මතකේ හරිනම් ගීතයකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ගීතයක් කිව්වහම බොහොම සරලවනේ ගන්න. විනාඩි 3ක් 3මාරක් වැඩි වුණොත් 4ක්. හැබැයි මේ ගීතාවලියකට පුළුවන් මිනිස්සුගේ ජීවිත වෙනස් කරන්න. මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න. ජීවිතේට సౌందర్యාත්මක අත්දැකීමක් ගෙනල්ලා අර ඉන්න තැනින් පොඩ්ඩක් උස්සලා තියන්න ගීතයකට පුළුවන්. අපි ඊළඟ ගීතය තෝරගන්නවා. නිලාර් එන් කාසිම් තමයි ගීතය රචනා කරන්නේ. සමන්ත පෙරරගේ සංගීතය. කොයි කාලෙද මේ ගීතය? මේ ගීතය කළේ 2009 වගේ. 2010 දී මම විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා 99 දී ඇවිල්ලා අවුරුදු 10කට පස්සේ ටිකක් ඉතා හොඳ ප්‍රසංගයක් කරා කොළඹ ආනන්ද කුලරත්න හෝල් එකේ. ඒ ප්‍රසංගය මම CD එකක් යලි දැක්වා. ඒ CD එකට මම මේ සමන්ත පෙරේරා සහ නිලාර් කියන්නේ ඇත්තටම හොඳ යුගලයක්. 90 දශකයේ ඉඳලා එකට නිර්මාණ කරපු යුගලයක්. ඉතින් වුන් දෙන්න ලවා මට අවශ්‍ය වුණා කරන්නේ ඒකම 70 දශකයේ තිබ්බ ශෛලිය මම හරි ආස කරපු ශෛලියක් මේ ගීතේ තියෙන්නේ ඒක. මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් ඇතුළු පිරිස ගායනා කරපු මේ ශෛලිය තමයි මේ ගීතෙන් මම නිර්මාණය කරගන්න උත්සාහ කරේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ගීතයක් නිර්මාණය වුණා ඒ මගේ උත්සාහයත් එක්ක. ඒ වගේම දැන් අර ගොඩාක් ගීත තියෙන්නෙම දුක ගැනනේ. හැබැයි මේ ගීතය ඇතුලේ අපිට පොසිටිව් විදිහට ඕනම දෙයක් ගන්න පුළුවන් එක. ප්‍රේමය ඔස්සේ ගිහිල්ලා හරි ලස්සනට කතා කරලා තිනවා. අපි එහෙමනම් ගීතය ගායනා කරමු. ඔබයි මගේ සිතැඟි
පිපුණු මල් මකරන්දේ සිපගමි හොර රහසේ සිපගමි හොර රහසේ එමින් නිගිල්ලෙමි ඊන කොදෙව්වට ඔබ හා වෙලුණු සඳේ විකල් වෙලා හිට පෙම්මදිරාවෙන් සොඳුරුද ලොවම මෙසේ සොඳුරුද ලොවම මෙසේ සිකුරාදා රාත්‍රියට රෑ 9ට ඔබ POTV නාලිකා අංක 5 චර්ණ TV ඔස්සේ අපි ඔබ සමීපයට ගන්නේ ඔබේ ජීවිතය ටිකක් අලුත් කරගන්න. නිදහසේ අර අපි කියන්නේ හුස්මක් කටක් ගන්න ගමන් සින්දුවක් දෙකක් අහන්න. ඒ සින්දුව ASCII හැංගිලා තියෙන දේවල් ටිකක් බෙදාගෙන මේ ගීත අලංකාර කරලා තියෙන හඬ අලංකාර එක්ක ගීතයේ රස අලංකාරය විඳ ගන්න. අද අපි ආරාධනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී ඉමාන් පෙරරට. අය දැන් ඇයි වැඩි එහෙම මේ ගීත ගයන්න සම්බන්ධ වෙන්නේ නැහැ? මොකද්ද ප්‍රශ්නේ? නෑ මම මේ මම ඉගෙන ගත්ත කලබනාකරන ශාස්ත්‍රයේම අවුරුදු 28ක් මම ඒකේ නියැලෙනකොට මම හිතන්නේ පූර්ණ කාලීනව ඒ පැත්තේ යන නිසා මේ සම්බන්ධයෙන් පේන්නේ නැ මාධ්‍යයට පේන්න ගොඩාක් මට එන්න එහෙම අවස්ථාව හම්බෙනවා අඩුයි. නිර්මාණත් අර ගොඩාක් නිර්මාණ කරලා නැහැ. ඉතින් නිර්මාණ මම හිතන්නේ 50ක් 60ක් මම සම්බන්ධ වෙලා ඇති. ඒ නිසා තමයි අර සුලභව මාව පේන්නේ නැහැ කියන හැමෝම මගේ සමකාලීන අය හැමෝම දැයි පේන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අහනවා ඉතින්. ඉතින් මම හිතනවා මේ කරපු නිර්මාණ ටික හොඳටම ඇති කියලා මට හිතෙනවා මේ රස විඳිනවා නම් නිර්මාණ ගොඩාක් කරන්න අවශ්‍ය නැහැ. මං හිතන්නේ බහුතරයක් මම ගායනා වෙලා තියෙන්නේ ප්‍රේම ගීත. ප්‍රේමයේත් ගොඩක් වෙලාවට ධනාත්මක පැත්ත වියෝග ගීත තියෙනවා. මට තාම හරියටම මේ මගේ දෙමව්පියන්ට මට උපහාරයක් මිස මව්ගුණ ගීයක් ඒ වගේ දේවල් මට එක්කහු කරගන්න තියෙනවා මගේ මේ ගීත ගොන්නට. ඒ අරුණම මං හිතන්නේ යම් යම් නිර්මාණ අවශ්‍යතාවල් වලට මම නිර්මාණ කරොත් ඇරෙන්න මම තව මෙච්චරක් කරගෙන මෙච්චර සංඛ්‍යාවක් කරන්න ඕනේ කියලා එලවගෙන ගිහිල්ලා කරන්න මට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් දැන් මේ චමිල වගේ තරුණයෝ මගෙන් ඉල්ලීමක් කරොත් මම හරි ආසයි සින්දු කියන්නේ ගී ගායනා කරන්න ආසයි. මට අර සංඛ්‍යාත්මක දෙයට වඩා මම හිතන්නේ ක්වොලිටි එක ඒ කියන්නේ ගුණාත්මකව කෘතියක් කියන හැඟීමෙන් යමක් කරන්න තමයි කැමති. ගොඩක් වෙලාවට මේ ජනප්‍රියත්වය කියන මේ කල්චර් එක ඇතුලේ අපි මොනවා හරි නිර්මාණ කරනකොට අපි බලන්නේ මේ ගුණාත්මක සාධකයට වඩා ප්‍රමාණාත්මක සාධකය. හැබැයි යහපත් දෙයක් හොඳ දෙයක් නිර්මාණය කරනවා නම් අපි බලන්න ඕනේ ප්‍රමාණාත්මක භාවයට වඩා මේ ගුණාත්මක භාවය. ඒක තමයි අපිට සමාජයට දෙන්න තියෙන වටිනාම දේ. ඒ නිසා දැන් අපි තව ලස්සන ගීතයක් තෝරගන්නවා. දැන් මේ ඉමාන් පෙරේරා කියලා කිව්වහම අපිට මතක් වෙන සින්දුව. එහෙම නැත්නම් දැන් ඕනම ශිල්පියෙකුට තියෙනවනේ තමන්ගේ අනන්‍යතාවය රැඳුණු ගීතයක්. එතකොට ඔබ වසන්තේ මල් කියන ගීතය නැත්නම් මේ නලමුදු සුවඳ කියන ගීතයෙන් ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මතුවෙනවා. ඒ ඇවිල්ලා ඔබට බොහොම ලස්සන ගීතයක් ලැබෙනවා මේ සුවඳ මල් කියලා. ගීතය ලියන්නේ වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර. ඉතින් බොහොම මිත්‍රශීලී වෛද්‍යවරයෙක්, ගීපද රචකයෙක්, ඒ වගේම අපේ නවරත්න ගමගේ තමයි ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ. කොයි කාලෙද මේ ගීතය හැදෙන්නේ? මේකත් ඒ වසන්තේ මල් කරපු කාලෙම තමයි 1996 අවුරුදු 25ක් වෙනවා. ඉතින් යසනාත් වෛද්‍ය පීඨයේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙක්. යසනාතුත් කිඳුරු ගීතය කියලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙම එයාගේ නිර්මාණ එකතුවක් කරනවා. ඒ කියන්නේ හරි අමුතු වැඩ කරේ. ඒ කියන්නේ අතින් සල්ලි මම හිතන්නේ ගෙදර තිබ්බ කුඹුරක් විකුණලා කිඳුරු ගීතය කියලා CD එකක් කරා යසේ කැම්පස් ඉන්නකොට. ලේසි නෑ. ඉතින් අපි හිතන්නේත් නැති දේවල්.
හැබැයි මට කිඳුරු ගීතයට සම්බන්ධ වෙන්න උන්නේ නැහැ. ඒ වෙනකොට ඔහු ඒක කරලා. හැබැයි මට මතකයි යසේ ඒව සින්දු 12ක්. මේ සමග ගීත දුසිමක් ඇත. ඔබ කැමති ගීතයක් තෝරා ගනු මැනවි වගේ මට මතකයි පොඩි නෝට් එකක්. පොඩි සාහිත්‍යාත්මක විදිහකට. ඔව් ඒ වල තිබ්බා. ඒකේ සුවඳමල් ගීතය මම තෝරාගත්තා. මේ ගීතය එතකොටත් මම හිතන්නේ නවරත්නකමගේ මහත්තයාට උ දීලා තිබ්බේ මේ පළවෙනි කොටස නිර්මාණය කරලා තිබ්බේ. මට නවා එන්න කියලා දෙල්කඳ නවාගේ ගෙදරට පොඩ්ඩක් මම හිතන්නේ ඔය කාලේ වෙනකොට ඔය කිට්ටුවේම තමයි මේ යසනාත් ධම්මික බණ්ඩාර මහත්මයාත් මම හිතන්නේ නතර වෙලා ඉන්නේ. ඔව් දෙල්කඳම තමයි. දෙල්කඳම තමයි. ඒක තමයි. මේ ඊට පස්සේ මට දෙවනි කොටස එහෙම නිර්මාණය කරද්දී විශේෂයෙන්ම මගේ ජනගී ගායනයට තිබ්බ හැකියාව නවා මං හිතන විදිහට අඳුරගෙන උච්ච ස්වර ගායනා කරන්න මට ඒ කාලේ විශේෂ හැකියාවක් තිබ්බා. ඒකත් එක්ක කරපු නිර්මාණයක්. ඉතින් මගේ පළවෙනි නිර්මාණ පහම විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක ඉගෙනගත්ත මිත්‍රයෝ තමයි. මිත්‍රයෝ ගීත රචනාවට විශේෂ ඇල්මක් තිබ්බ යසනාත් ධම්මික බණ්ඩාර, නිලාරෙන් කාසිම්. එතකොටත් මේ අධ්‍යයට ඇවිල්ලා යම්කිසි ස්ථාවරත්වයක් හදාගත්ත කෙනෙක්. ඔහු හැබැයි අපිට වඩා අවුරුද්දක් ජ්‍යෙෂ්ඨයෙක්. නිලාර එතනින් ගියාම තිරිනරුවන් මල්ලසේකර කියන්නේ ඔහුගේ ඔහු හැදෑරුවෙම මම හිතන්නේ ශාස්ත්‍ර පීඨේ සිංහල ඔහුගේ සබ්ජෙක්ට් එක තිලින ඔය වගේ පිරිසක් නිර්මාණ කරේ. මේ කුමාර ධර්මවර්ධන කියලා මගේ එක ගීතයක් නිර්මාණය කරා. මේ ගීතය මෙතන නෑ. ඒ වගේ විශ්වවිද්‍යාලය අය කරේ සංගීත නිර්මාණය සඳහා මම ඉතින් අතරම රෝහණ වීරසිංහයන්, ආචාර්ය රෝහණ වීරසිංහයන්, ඒ වගේම නවරත්න ගමගේ සුධර්මන් රංජිත් කියලා මගේ මේ අම්බලන්ගොඩ මගේ නිර්මාණ ජීවිතයේ සුවිශේෂී නායකත්වයක් ඔය කට්ටිය එක්කහුලා තමයි පළවෙනි ගීත නිර්මාණ පහ කරේ. දෙවෙනි ගීතය තමයි සුවඳමල්. සුවඳමල් ඉතින් බොහොම ජනප්‍රිය වුණා 90 දශකයේ අගභාගයේ. ඊට පස්සේ දැන් අද වෙනකම්ම මේ සින්දුව අවුරුදු 25ක් පරණ වුණාට තාම අලුත් වගේ. තාම අපිට දැනෙනවා. ඉතින් අපි එහෙනම් ඒ ලස්සන සමහරට කෙනෙකුට පරණ මතක ඇවිස්සෙන්න පුළුවන් මේ සින්දුවත් එක්ක ගොඩාක් මතක තියෙනවා. ඉතින් ඒ නිසා අපි ලෑස්ති මේ වෙලාවේ චර්ණ ටීවී ගී ලංකාරයේ ඔස්සේ මේ ගීතේ රසය විඳ ගන්න. මදනල නුඹට සමානා කුරුළු තුඩු අගින් ගිලිහෙන මීරිමියුරුගී පදවල නුඹේ සිනාවා තුල සඳවත් මුදුවී නිශාන ඔබ ගැබ අඳුරම පාවා නීලවිල් දියේ උපදින හොඳ මලක සුමුදු දල පෙති පොකුල් තලාවා සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මදනල නුඹට සමානා නැගෙන උදාහිරු කිරණ හදවත පුබුදු කරාවා
ආවා නොබා කරලියට දිවයන් අදට පන පොවන උල්පත ඔබේ සිනාවා සුවඳ මල් රේණු පිසෙන හාදු දෙන සිහිල් මදනල උඹට සමානා කුරුළු තුඩු අකින් ගිලිහෙන මීරිමියුරුගී පදවැල නුඹේ සිනාවා නුඹේ සිනාවා නුඹේ සිනාවා නුඹේ සිනාවා නුඹේ සිනාවා චර TV ශ්‍රීලංකාරයට අද අපේ ආරාධනය ලැබුණේ ඉමාන් පෙරේරා කියන බොහොම ලස්සන කටහඬක් තියෙන එහෙම නිකන් අර ජනප්‍රියත්වයේ හොයාගෙන මහා හයියෙන් දුවන්නේ නැති Tamanගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න බොහොම අපූර්ව කලාකරුවෙකුට. එතකොට මේ ඉමාන් අය දැන් කලින් ගීතය අපේ දැන් වෛද්‍යවරයෙක්නේ යසනාත් ධම්මික බණ්ඩාර. දැන් ඔබ වෙනම ශාස්ත්‍රයක ඉන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ වගේ ශාස්ත්‍රවල ඉන්න අය මේ කලාවත් එක්ක සම්බන්ධ වෙනවා හරි අඩුයි. කොහොමද ඒ වෙනත්ම වෘත්තියක ඉන්න කෙනෙකුට මේ සංගීතය වගේ ශාස්ත්‍රයක් එක්ක සම්බන්ධ වුණාම යාගේ වෘත්තීය ජීවිතයට ඒක පහසුවක් වෙන්නේ? මට නම් මම ඔබ කිව්වා වගේ මම කරපු නිර්මාණ කිහිපය සහ මම හදාගත්ත ප්‍රතිරූපය කලාව මම කරපු ගීත වලින් මට මම ඉන්න ව්‍යාපාරික කළමනාකරණ ශාස්ත්‍රයේත් මට ලොකු වටිනාකමක් තමයි ලැබිලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් ඒ ඇවිල්ලා සලුපෙලිනේ හරියටම ජීවිතය ගත්තත් මන්දන සංගීතය කියන දේ හැමදේම සංගීතය කියන දේ හරියට තේරුම් අරගෙන ඉන්නකොට ජීවිතේ ගත කරන්න ලේසි. ඒ කියන්නේ දෙයක් විඳින්න ලේසි, දරා ගන්න ලේසි. ඉතින් මම හිතන්නේ ගායකයෙක් හෝ වාදන ශිල්පියෙක් එහෙම කෙනෙක් පද රචකයෙක් වෙන්න ඕනේ නැහැ. හොඳ රසිකත්වයක් තියෙන කෙනෙකුට ජීවිතේ ගත කරගන්න ලේසි. ජීවිතේ ගොඩක් විඳවන්න නැතුව විඳමින් ගත කරන්න ලේසි සංගීතය සියලුම කලාව. ෆයින් ආර්ට්ස් කියන්නේ සංගීතය, චිත්‍ර කලාව, නර්තනය ඔය ඕන දෙකකින් මම හිතන්නේ ජීවිතේට හම්බෙන්නේ ලොකු වටිනාකමක්. ඉතින් මම ව්‍යාපාර පරිපාලන විද්‍යාව වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔවුන් සියලුම දෙනා අන්තිමට ගිහිල්ලා ජීවිතේ අපි හිතමු එක තැනක අපි අර සමහරවිට අපේ තියෙන මේ වයසට ගියාම බන අහන්න යනවා වගේ දෙයක්. පොඩි. එහෙම වෙන්න ඕනේ නෑ. මම හිතන්නේ ජීවිතේ හරියටම දැනගෙන යන්න මියුසික් සහ ෆයින් ආර්ට්ස් ලොකු මොකද ආර්ට්ස් කියන්නේ සයන්ස් එකක් අන්තිමට. ඉතින් ඒක ලොකු පිටුවහලක්. ඒක අපි ඉන්න ශාස්ත්‍රයකට අදාළම නෑ. ඉතින් ඕනම කෙනෙකුට ජීවිතය ස්මරණය කරන්න, ජීවිතේ දුක සතුට බෙදා ගන්න, සතුටින් ඉන්න මේ හැම දෙයකටම කලාව වැදගත් වෙනවා. ඉතින් කලාව අතරේ බොහොම පහසුවෙන් අපි දැන් චිත්‍රපටියක් බලනවා නම් පැය 3ක් වෙන් කරගෙන ශාලාවකට ගිහිල්ලා සෑහෙන කාලයක් ගන්න ඕනනේ. හැබැයි දැන් ගීතයක් වගේ දෙයක් අපිට ඉන්න තැන කොතන වුණත් අපිට නිදහසක් දෙනවා නම් අපිට ගීතයක් අහලා පරණ දෙයක් මතක් කරගෙන නැත්නම් අලුතින් දෙයක් හිතලා ජීවිතය අපිට බැලන්ස් කරගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් ලස්සන ගීතයක් අපි තෝරගන්නවා. මේ ලක්මාලි ධර්මවංශ තමයි මේ ගීතය රචනා කරන්නේ. එතකොට අපේ රටේ ඉන්න බොහොම විශිෂ්ට වාද්‍ය ශිල්පියෙක්, ඒ වගේම බොහොම විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම දැන් මෑතක ඔහුගේ ගීතයක් ඉතා ජනප්‍රිය වුණා. ඔහු ගායනා කරලා අර තාත්තා ටෙලිනාට්‍ය වෙනුවෙන් ගායනා කරපු ගීතය රෝහණ ධර්මකීර්ති. ඔහු තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. ලක්මාලි වෘත්තයෙන් ඇය බොහොම ජ්‍යෙෂ්ඨ මේට්‍රන්වරියක්. ඒ කියන්නේ LRH රෝහලේ මේ වැඩ කරන්නේ. නමුත් අපේ සම්බන්ධයක් තියෙන ඊට ගොඩාක් මේ අය LPT මගේ බිරිඳගේ ගම් ප්‍රදේශයේ ඇය ඉතාමත් විශිෂ්ට ගීත රචනා කරන කෙනෙක් සහ මේ බොහොම කැමති කෙනෙක් ලියන්න. ඉතින් ඇය දැන් මාධවීගේ මගේ වයිෆ්ගේ සම්බන්ධය හරහා මාව සම්බන්ධ කරගෙන මට ආරාධනා කරා අයගේ ගීතයක්
ගායනා කරනවා නම් කැමතියි කියලා ඒකත් මෑතකදී කරුණේ. දැන්ට අවුරුද්දක් මාස 6ක් විතර එන්නේ. ඉතින් කොච්චර කරත් මං රෝහණ අයියගේ එක ගීතයක් කරලා තිබ්බ ජාතිකාභිමානී ගීතයක්. ඒ ගීතය අපිට බැරි වුණා සමාජගත කරගන්න. යුද්ධේ හොඳටම යන කියන්නේ උඩරිම යන කාලේ 2009 මම හිතන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරපු මේකකට කරා. නමුත් ඒ ගීතයෙන් පස්සේ මම රෝහණ අයියාලා අපි කියන්නේ දින නිතිපතා හම්බෙච්ච මේ කාලේ හම්බෙන්න වෙන්නේ නැහැ. නමුත් හොඳ හිතවතුන් උනාට නිර්මාණයකට සම්බන්ධ වෙන්න උන්නේ මේ ගීතය රෝහණ අයියා තමයි සංගීතවත් කරේ. රෝහණ ධර්මකීර්ති කියන්නේ වෙනම පරිච්ඡේදයක් වෙනම කතාවක්. ඉතින් මම බොහොම සන්තෝෂ වුණා මේක ගායනා කරන්න ලැබීම. ඒ වගේම මේකට තෝරගන්න හේතුව උනේත් මේ ගීතය අහද්දි තේරෙනවා ඇති බොහොම ඒ කියන්නේ අහස සහ මහ පොළොව කියන මේ ස්වභාවය අපිලා වටා ගැවසෙන ස්වභාවයන් එක්ක පොළොව වුණත් අපිට වෙනස්කම් කරනවා. අහසේ තියෙන සමානාත්මතාවය මෙහෙමයි කියලා ඇය හරි ලස්සනට මේ ස්වභාව සෞන්දර්යය පාවිච්චි කරලා යථාර්ථය ගැන කතා කරන ගීතයක්. එහෙනම් අපි ගීතය අහමු. ඇත්තටම මේ විශේෂම රෝහණ අයියා ගැන යමක් මතක් කරන්න ඕන. දැන් ඔය අපි තාත්තලා ගැන කතා කරනකොට අපිට මතක් වෙන ගීතය අන්දරයායේ වැව්තාවුල්ලේ ගීතය. ඔහුගේ අතින් සංගීතය නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ඔය පොඩි ළමයි ගොඩක් ආසයි සුළඟක් වීමම එනවා. එතකොට මේ ගීතයේත් සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙන්නේ රෝහණ අයියා. මෑතක දීවුණා අර හීන් හඬට දිය පෑරෙන 15වක්කදී. ඉතින් මේ වගේ ගීත ගොඩක් නිර්මාණය කරපු වැඩි සද්දයක් නැති හැමෝගෙම හිත දිනාගත්ත බොහොම ආදරණීය පුද්ගලෙක් තමයි විශාරද රෝහණ ධර්මකීර්ති කියන්නේ. විශේෂයෙන් කියනවා මේ අන්දරයායේ ගීතය මෑතකදී මම මේ වෙනත් ගීත කියන්නේ වෙනත් අයගේ ගීත ගායනා කරන රසටහනකට මම තෝරගෙන ගායනා කරා. ඒ ගීතය ගායනා කරද්දී ඒ ගීතය හොඳට ගායනා කරනවා කියන්නේම වෙනම තැනකට අපිට මේ අපේ ජීවිතේ හිතන්න පුළුවන් අරන් යන්න පුළුවන් තාත්තලා ගැන කියන මම හිතන්නේ මට දැනෙච්ච සුවිශේෂීම ගීතයක් දියුල්ගනේ මහත්මයාගේ. හොඳයි. එහෙනම් අපි ලෑස්ති මේ ගීතය ඉමාන් පෙරරගේ හදින් අද ශ්‍රී ලංකාවේ ඔබට රස විඳින අවස්ථාව දෙන්න. බලති හිරු සදා සඳ විමන් මැව්වාට අහසේ නෑ වලාකුළු මෙසක් උස් කඳු නිම්න ඉපිද පය ගසාමිය යන්ට හිඩ දුන්නාට පොළොව එහෙම නොවෙයි වෙනස්කම් ඇත බොහොම තුරු හිස්දරා වැජබෙමින් උන්නාට ඇතැම් කඳු ගිනි කඳුය කැකෑරෙන දුක දරන පළවැලද මල් පොකුරු පුබුදුවා ඇඩ කරන නිහඬ කඳු ඇති තිබේ කඳුළු කුල්පත් මවන
විදිලි තියෙන තරු දැවි දැවි වැටුනාම අහසෙහිස් ඉඩක් ඇත නිවුණු තරු එළියටද සෙනෙහසින් වාන්දෙමු පුංචි වැව් හිඳුනාම මහ පොළොව එහෙම නෑ පෙම්බදී ගන්දියට තෙද බලැති හිරු සදා සඳ විමන් මැව්වාට අහසේ නෑ වලාකුළු මෙසක් උස් හඳුනින්න ඉපිද පය ගසාමිය යන්ට ඉට දුන්නාට පොළොව එහෙමම නොවෙයි වෙනස්කම් ඇත බොම ඕනම කලාකරුවෙක් කැමති තමන්ගේ ගීත නිර්මාණයක් එලි දක්වන්න ඊට පස්සේ නිර්මාණ එකතුවක් එලි දක්වන්න දැන් ඉස්සර නම් කැසට්ස් ඊට පස්සේ CDs මේ විදිහට ආව හැබැයි දැන් අද වෙනකොට එහෙම කැසට් එකක් එළියට දාන්න බෑ දාන්න ක්‍රමයක් නැහැ නැත්නම් අපි කියන ඇල්බම් එකක් ගීත සමුච්චයක් එලි දක්වන්න බෑ හැබැයි ඔබ එන්නේ ඒ වකවානුවේනේ ඒක බොහොම උපරිමයට තිබිච්ච කාලයක් ඔය 96 97 කියලා කියන්නේ ඒ කාලයට සාපේක්ෂව අද මේ නිර්මාණ ජනගත කරන්න තියෙන වේදිකාව වෙනස්නේ. ඉතින් දැන් ඔය කාලේ වෙනකොට රේඩියෝ channel තිබෙත් බොහොම සුළු ප්‍රමාණයක්. රූපවාහිනී නාලිකා තිබෙත් බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි අද වෙනකොට රූපවාහිනියද ගුවන් විදුලියද එතනින් එහාට ගියාම සමාජ මාධ්‍යද ඉතා විශාල විදිහට වර්ධනය වෙලා ලොකු ප්ලැට්ෆෝම් එකක් හැදලා තියෙනවා අලුතෙන් එන ශිල්පියෙකුට තමන්ගේ නිර්මාණයක් රසිකාගාරයට අරගෙන යන්න. ඒ වෙනස්කම කොහොමද ඔබ බාරගන්නේ? ලෝකෙ වෙනස් නොවෙන දේ වෙනස් වීම කියලා කියනවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම සමාජ මාධ්‍ය තමයි මම හිතන්නේ මෙතන පහුගිය දශකය තුළ උඩයටිකුරු කරපු මේ සියලුම දේවල් උඩයටිකුරු කරපු තැන. නැත්තම් ඇත්තරම රූපවාහිනී channel 20 ගාණක් විතර ඇවිල්ලා රේඩියෝ channels 20 ගාණක් විතර ඇවිල්ලා ඒකට විවාද තිබ්බා. එතනින් ගියාම ඒ ගැන කතා ඒ ඔක්කොම යට කරගෙන අන්තිමට මම හිතන්නේ සෝෂල් මීඩියා කියන එක ඉස්සරහට ආවා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මම මේක ගොඩක් හිතපු දෙයක්. ඔයාට ගෙදර බඩු මල්ල අරන් යන්නත් දැන් මාර තේරීමක් නේ තියෙන්නේ. 5 ඉඳන් 6 වෙනකන් අහපල් සුපර් මාකට් එකේ ප්‍රොමෝෂන් එක. දැන් එතනින්ද ගන්නෙ. ඊට පස්සේ අතන මෙහෙක. දැන් ඉස්සර නම් Taman ගන්න බඩු ගන්න කඩේට ගියා ලිස්ට් එක ගත්ත ගියා. ඒ වගේ තමයි මියුසික්, කෘති, සංගීත, පොත්පත් ඔක්කොම තෝරගන්න තියෙන নানা ආකාර දේවල් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔළුව විකාර වෙන ස්වභාවයකුත් තියෙනවා. දැන් මෙතන මේ availability එක වැඩි නිසා. නේද? දැන් ඔයාලට තිබ්බේ 3යි නම් තෝරගන්න ඕකෙන් එකක් නෙවෙයි සිලෙක්ට් කරගන්න ඕනේ. හැබැයි දැන් මෙතන තෝරා ගැනීම මාර ඇත්තටම සමහරවිට ඔළුවට කරදරයක්. ඉතින් මේකෙදි අපිට තියෙන මියුසික් වලත් ඉස්සර නාලිකා 3කින් අහන දීපු දෙක දැන් ඔයා මොන නාලිකාවේ මොකද්ද සිලෙක්ට් කරගන්නේ කියන ඔප්ෂන් එකට යන්න ගියාම පොඩ්ඩක් පැටලි සහගත තත්ත්වයක් තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ ඔයාට ෂුවර් නම් ඔයා දන්නව නම් මගේ මම මෙන්න මේ දේවල් තමයි රස විඳින්න කියලා. ඉතින් මේ තමන්ගේ අත් දෙක ළඟටම ඔක්කොම තියෙන නිසා තමන් කල්පනාකරණය කරගන්න ඕනේ මේ තියෙන availability එක. ඒ අනුව මම හිතන්නේ මම මගේ ගීතයක් ජනගත කර ගැනීම මට ගෙදර ඉඳගෙන දැන් කරන්න පුළුවන්. ඒක නරකම නෑ. හැබැයි අර කිව්ව මානුෂීය සම්බන්ධතා උදාහරණයක් විදිහට මම නිර්මාණ මම කිව්වේ මම 2010 ප්‍රසංගයක් කරා. ඒ ප්‍රසංගයට මේ ප්‍රසංග ශාලාවක තියෙන ඒ ලයිව් සජීවී තත්ත්වය ඒ දේ මම හිතන්නේ මේකෙන් ගන්න බෑ. ඉතින් අපි කළමනාකරණය කර ගැනීමම තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ මේ ගීත ජනගත කිරීම ගීත අපි බාර ගැනීමත් කියන දෙකම ලේසි නෑ. දැන් මේ දවස්වල තියෙනවානේ අපි එක ට්‍රෙන්ඩ්ස් හැදිලා. ඉතින් ඒක ඇතුලේ වැඩේ කරන් යන්න හොඳයි මම හිතන්නේ. එකම දේ අර මම කිසිම වෙලාවක මේ කිසිම දෙයක නරකක් දකින්න කැමති නැහැ. මොකද අපි ජීවත් වෙනවා නම් මේ මොහොතේ ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා
හොඳ පිළිතුරක් ලැබුණා නේද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන එක. ඒක අනාගතේවත් අතීතේවත් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේ මොහොත සතුටින් ඉන්නවා. මේ මොහොතේ ජීවිතය ගත කරගන්න අපි අපේ ඔළුව හදාගත්තා නම් අපිට අර සතුට කියන එක හැමතිස්සෙම ජීවිතය ඇතුලේ තියාගන්න පුළුවන්. ඉතින් මේ තවත් ලස්සන ගීතයක් අපි තෝරගන්නවා ගායනා කරන්න. උපුල් ශාන්ත සන්නස්ගලයන් තමයි මේ ගීතය රචනා කරන්නේ. එතකොට රංග දසනායකයන් සරත් දසනායකයන්ගේ ආදරණීය පුතා මේ ගීතය සංගීතවත් කරනවා. ටිකක් මේ යුගලය ඔබ තෝරගන්නේ මේ සඳහා. විශේෂයෙන් මෙතනදී කියන්නේ දැන් ඔබ සරත් දසනායක කියන්නේ අති විශිෂ්ට සංගීතඥයා මතක් කරානේ. රංගගේ නම කියද්දි. හැබැයි රංග නිර්මාණකරණයේදී කිසිම දිනක මම හිතන්නේ සරත් දසනායක මහත්මයාගේ පුතා නෙමෙයි එතන ඉන්නේ. ඒ කියන්නේ ඔහු වෙනමම චරිතයක්. මම ඔහුට කැමතියි. ඒ නිසා මගේ පොඩි ආසාවක් තිබ්බ රංග දසනායකගේ මියුසික් කරපු සින්දුවක් කරගන්න ඕනේ කියලා. ඒකම මට පළවෙනි ගීත එකතුවේදී උපුෂාන්ත සන්නස්කල කියන්නේ මම කැමති චරිතය කැමති නිර්මාණකරුවව සම්බන්ධ කරගන්න උනේ නැහැ. ඒතකොට දැන් සන්නස්ගල සන්නස්ගල සර් කියලානේ කියන්නේ. එතකොට ඔහුගේ ගුරු භූමිකාවද නැත්නම් ඔහුගේ තියෙන නිර්මාණ ශක්්‍යතාවද මොකක්ද ඔබට? මට තේරුනේ මට සන්නස්ගල මහත්මයා ඇවිල්ලා මේ නිර්මාණකරණයේදී බය නැති ඒ වගේම මේ තාරුණ්‍ය බොහොම ලස්සනට මේ හසුරුවන ඒකට අදටත් ටච් කරන කෙනෙක්. ඒ කියන්නේ එකක් දැන් අද වෙද්දී ඔහු ටිකක් රැඩිකල් සහ ඒ කියන්නේ ඔහු කතා කරන මාතෘකා මේ අද අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච කරන්ට් අෆෙයර්ස් එක්ක ඔහු දෙනවා මේක. ඒක නෙමෙයි ඔහුගේ තුල තියෙන මම හරිම ආස කරන මේ අපේ සියුම් තැන් බොහොම ලස්සනට ස්පර්ශ කරන ස්වභාවයක්. මම ඒකට කැමති වෙලා තමයි මම හිතුවේ. මොකද විශේෂයෙන්ම ඔවුන් දෙන්න කරපු එක නිර්මාණයක් මේ තාරුණ්‍යයට කරපු නිර්මාණයක් මට හිතට වැදිච්ච වෙලාව තමයි මම තීරණය කරේ මේ දෙන්නගෙන් මම ඒ විදිහේ වැඩ කීපයක් කරලා තියෙනවා. ලස්සන නිලියේ සින්දුව කැලුම් ශ්‍රීමාල් සහ මහින්ද බණ්ඩාරෙක් කව කළා මට වැඩක් ඒ දෙන්නගෙන් වැඩක් කරගන්න ඕනේ. ඒ වගේ තමයි මේ රංග දසනායක සහ උපුල්ශාන්ත සන්නස්කලගෙන් එකතුවෙන් මට වැඩක් කරගන්න ඕනේ කියන ආසාවෙන් තමයි මම මේ වැඩේ කරේ. කියන්නේ හිතපු නමම කරගන්න පුළුවන් වුණාද කාලයක් ගියාද? ඔහු මට ඇත්තටම මගේ නලමුදු සුවඳත් එක්ක ආපු මේක ඇතුලේ උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා මට හොඳට සින්දුවක් කියන කොල්ලෙක් කියන හැඟීම තියෙන්න ඇති ඒ කාලේ. ඒක නිසා මම ඉල්ලුවම මේ කිසිම පැකිලීමක් නැතුව විජේරාමේ මම එතකොට කටුනායකද කොහෙද වැඩ කරේ මම මීගමුවේ හිටියේ. කතා කරලා කිව්වා සතියකින් දෙන්නම් කියලා. කිව්ව විදිහටම හැබැයි හරි ප්‍රොෆෙෂනල්. ඔව් 10ට එන්න 10ට මම යද්දි ඔහු නෑ ඔහු හරි බිසිනේ. ඔහුගේ හිටපු කෙනා මෙන්න වාගේ ගීතය උපුල් සර්ට මේ වෙලාවට කෝල් කරන්න කියලා හරිම ප්‍රොෆෙෂනල් විදිහට ඒ වගේම එයාත් මට දුරකථන කිව්වා රංගත් ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඉමාන් ඔයා වැඩේ කරනවා මේ විදිහට වැඩේ කරන්න he's a professional කියලා. ඉතින් ඒ විදිහට වැඩේ ලස්සනට හරියට උනා කියන්න ඕනේ. උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා 7-5ක්වත් මේ වෙනකම් මගෙන් ඒකෙන් අරගෙනත් නෑ. ඔන්න ඔය විදිහට තමයි මේ අපූර්ව ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපි වෙලාව වෙන් කරගන්න ඕන මේ ලස්සනට හැදිච්ච ගීතේ රස විඳින්න. තියෙන රැට තරු කෙලී නිවා දමන් ලෝභකමට මුණ සිඹින්න රැට සඳ යහනට කතා කරන්න ඇස් දෙක දිහා බලන්න ආදරේට පාර කියන්න ඇස් දෙක දිහා බලන්න පෙම්බර දේවිය වෙන්න පොකුල් තල මල් පිපිලා සුවඳ වෙනවා දැනෙනවාද ලවන් විලේ පිණි වැටිලා
හිත උණුසුම් හැන්දෑවේ හැමදාමත් මල්වර වෙන්න හිත උණුසුම් හැන්දෑවේ ආදරේට පාර කියන්න රස පිරිලා හිත ළඟ දඟ කරනවාද අහස්තරේ සඳ තිබුණා ස්වයංවරය තියනවාද ගත සැනසුම් සන්තෝසේ කවදාවත් නිමා නොවන්න ගත සැනසුම් සන්තෝසේ ජීවිතේට ඉඩක් තියන්න පුරහඳ තියෙන රැට තරු කෙලි නිවා දබන්න ලෝභකමට මූණ සිඹින්න රැට රැට සඳ යහනට කතා කරන්න ඇස් දෙක දිහා බලන්න ආදරේට පාර කියන්න ඇස් දෙක දිහා බලන්න පෙම්බර දේවිය වෙන්න සිකුරාදා රාත්‍රී 9ට චරණ ටීවී ගීලංකාරයේ නරඹන ඔබට මගහැරුණු වැඩසටහන් නැවත ඔබේ දැස් සමීපයට ගන්න පුළුවන්කම තියෙනවා චරණ ටීවී අපේ YouTube නාලිකාවෙන් සියලුම වැඩසටහන් ටික අපි එකතු කරලා තියෙනවා අවශ්‍ය කෙනෙකුට තමන් රුචිකත්වයක් දක්වන වැඩසටහන සර්ච් කරලා නරඹන්න අවස්ථාව තියෙනවා යටින් ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහටත් දාලා යන්න අමතක කරන්න එපා මොකද අපිට ඒක ගොඩක් වටිනවා අපේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම සකස් කර ගැනීමේදී. ඉතින් දැන් අද ඉන්නේ අපිත් එක්ක ඉමාන් පෙරරා කියන දැන් ප්‍රවීණත්වයට ඇවිල්ලා වසර 20කට වැඩි කාලයක් මේ සංගීත ශාස්ත්‍රය ඇතුලේ Tamanගේ භූමිකාව හරි අපූර්වට ගලපගෙන යන ගමන් ඉන්නේ. දැන් අපි අර කියනවානේ මිනිස්සුන්ට හීන කියලා දේවල් තියෙනවා. දැන් මේ හීන ඔක්කොම සපුරගෙන ඉවරද නැත්නම් තව ඉදිරියේ මොන හරි ලොකු බලාපොරොත්තු තියෙනවද? නැත්නම් කූල් එකේ හිමීට ආපු විදිහටම යනවද? ඔව් මම කිව්වා මට නිර්මාණවලදී ඉඳලා මට එක නිර්මාණයක් දැන් උදාහරණයක් විදිහට මට මේ තියෙන එකක් තමයි මට අනිවාර්යයෙන්ම මේ මගේ දෙමව්පියෝ වෙනුවෙන් හොඳ ඒ කියන්නේ ඒක අපව මතක හිටින හොඳ වැඩක් කරගන්න ඕනේ. ඊට අමතරව කලාකරුවෙක් විදිහට මට මේ විශේෂ විශාල හීන නැහැ. පොහොසත් හීන තියෙනවා. ඒ වගේම දැන් මට එක පුතා ඉන්නේ. පුතා දැන් තාරුණ්‍යයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔහුගේ අනාගතය සකස් කිරීමේ කියන සිහිනය ඕනම දෙමව්පියෙකුට තියෙනවා වගේ මටත් තියෙනවා. ඊට අමතරව සතුටින් ජීවිතේ ගත කරන එක විශේෂයෙන් කියන්න ඕනේ පහුගිය වසර මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙච්ච වසර. මම මීට වඩා ගොඩක් ටිකක් මේ මොකක්ද ඒකට කියන්නේ තරපාරු තත්ත්වය. කියන්නේ මට ඇත්තටම හරියටම ඔබ මේ වැඩසටහනට ඔක්තෝබර් මාසේ හරි එහෙම කතා කරාම ඇත්තටම මේ මගේ ජීවිතේ වෙනස් කරපු ලොකු සැත්කමක් කරන හරියටම අවුරුද්දයි මට. මට ලොකු හෘද සැත්කමක් කරා ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල. එකෙන් සම්පූර්ණ ජීවන රටාව වෙනස් වුණා. ඒකත් එක්කම කොරෝනාව. ඉතින් ජීවිතය කියන්නේ මොකක්ද කියලා නැවත හිතන්න පෙළඹුණා. ඒ නිසා මේ අර ලොකු දේවල් පස්සේ ගිහිල්ලා අන්තිමටම කොහෙද අපි නවතින්නේ කියන ඒ පැත්තත් පොඩ්ඩක් හිතෙන්න ගත්තා.
මම මේ නෙගටිව් කියනවා නෙමෙයි. විශේෂයෙන්ම මේ වැඩසටහන බලන් ඉන්න තරුණයන්ටත් මම කියන්න ඕනේ හෘද රෝග තත්ත්වයන් ලංකාවේ කොරෝනා වලින් මරණ ගන්නට වඩා ඔය අපි හැමෝම දන්නවා වගේ දවසකට 100 ගාණක් මරනවා කියලා කියනවනේ. ඉතින් මට මොකද්ද මේකකට මේ ඇවිදිද්දි වම් පැත්තේ පොඩ්ඩක් රිදෙන නිසා සිදින්න පොඩ්ඩක් රිදුණා. මම ගිහිල්ලා ડોක්ටර් වහම්බුණා. එක්සර්සයිස් ECG එකක් කරා. සාමාන්‍ය වෙන්න තියෙන ටිකක් සැරටම බ්ලොක්ස් 5ක්. ඉතින් ඒක ඇටැක් එකක් එනවට වඩා ලොකු තත්ත්වයක් නේ. ඉතින් මටම කවුරු හරි කිව්වා වගේ ගිහිල්ලා මම ඒක කරගත්තා. ඉතින් ඒක පය 6ක 7ක විශේෂ ජීවිතයට සෑහෙන සංවේදී ඒ කියන්නේ මේ සියුම් අවස්ථාවක් නේ. ඉතින් ඒක පහු කරා. ජීවිතය අනිත්‍යයි. කොයි වෙලේ තව මේ කොච්චර හොඳට සාර්ථකව ඔපරේෂන් එකට මුහුණ දුන්නත් ඊළඟ මොහොතේ මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් මම කියන්නේ බරපතල අර මේ තව කෙනෙක් පාගගෙන එහෙම ගිහිල්ලා ජීවිතේ හැප්පෙන්න යන්න එපා කිසිම කෙනෙක්. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය මේව කරගන්න අනවශ්‍ය ජීවන රටාවන් ස්ට්‍රෙස් ඒව ගන්න එපා. පුළුවන් තරම් සරලව සතුටින් හැම මොහොතෙම ඉන්න. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ ටික හරියට කරගන්න. ඇත්තටම තාරුණ්‍ය අවුරුදු 30න් පස්සේ ලංකාවේ තියෙන ප්‍රබල ප්‍රශ්නයක් ඒක වෛද්‍ය පරීක්ෂණ වලට හරියට යන්න කම්මැලිකම. මමත් එහෙම ඉඳලා තමයි ගියේ. ඉතින් මේක මම හිතන්නේ හදවත් දිනෙත් පහුගිය කාලේ ගිය සතියේ පහ වුණා. හැමෝටම මම දෙන මේ බලන් ඉන්න ආදරණීය හැමෝටම ඒකත් එක්තරා පණිවිඩයක් මම දෙන. ඒකත් හැබැයි මම පහුගිය අවුරුද්දක පොසිටිව් විදියට හදාගත්තා මගේ ජීවිතේ. පැහැදිලිවම දැන් අපේ ජීවන රටාව වෙනස් වෙලා, ආහාර රටාව වෙනස් වෙලා, කන බොන විදිය, ඉතන පතන විදිය සියල්ල වෙනස් වෙලා. අපි කවුද දන්නේ මේ ශරීර කූඩුව ඇතුලේ මොනවද තියෙනවද, මොනවද වෙලා තියෙනවද කියලා. ඒ නිසා ඉතා වැදගත් වෙනවා අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතන එක. ඉතින් ওই හැම දෙයකම යද්දී අර මානසික සුවතාවය කියන එක පවත්වා ගන්න අපිට සංගීතය. ඔබ විශ්වාස කරන්න එදා ඉඳන් අද වෙනකන් මම හිතන්නේ දවස් 365ක් ගත වුණා. දවස් 10ක් හෝ 15ක් කර සෑමදාම ව්‍යායාම කරලා විනාඩි 40ක් ඇවිදින එක කරා. ඒයින් ජීවිතේට ආපු සැහැල්ලුව ඒක කියලා නිම කරන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ. ඔන්න ඔබට යෝජනාවක් කරනවා. එහෙම තැනක ඔබ ඉන්නවා නම් ටිකක් ඇඟ වුණත් පොඩ්ඩක් අඩු කරගෙන කඩවසම් විදියට ඉන්න කවුද අකමැති නැද්ද? ඒ නිසා ඒ වැඩවලටත් ඔබේ අවධානය යොමු කරන්න. හොඳයි, අපි තවත් බොහොම අපූර්ව ගීතයක් තෝරගන්නවා. මේ ගීතය ඉවන් පෙරේරා ගායනා කරන්නේ ටෙලිනාට්‍යයක් සඳහා. අහසසේ ඔබ අනන්තයි කියන ටෙලිනාට්‍යයට. මේ ටෙලිනාට්‍ය සඳහා මේ ගීතය ලියන්නේ කුලරත්න ආර්යවංශන්. අපේ රටේ ඉන්න ඉතාම විශිෂ්ට ගේය පද රචකයෙක්. ඒ වගේම තමයි ශාන්ත ජයලත්තිසේරා තමයි මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ. කොයි කාලෙද මේක හැදෙන්නේ, කොහොමද ඔබට මේක ලැබෙන්නේ? මේ ගීතය 2008-9 වගේ කාලේ හැදෙන්නේ. කුලරත්න ආර්යවංශ මහත්මයා කියන්නේත් මගේ ජීවිතයේ නිශ්ශබ්දව බොහොම පිටිපස්සෙන් ඉඳලා මේ විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොටම මාව ගයිඩ් කරපු ප්‍රධානම කෙනෙක්. ඒ කියන්නේ ඔහු තමයි මාව පොළඹවන්නේ ඔවුන්ගේ ගීත ගයන්න කාලයක්. ඒ කියන්නේ ගයන්න ඕනලාක මම දෙන්නම්. නමුත් ඔයාගේ කාලේ ඔයාගේ යුගයේ නිර්මාණකරුවෝ විශ්වවිද්‍යාලේ ඉන්න ඔවුන්ගෙන් ගන්න නිර්මාණ කවර කරන්න කියලා පොළඹවන්නේ ඔහු. හැමදාම මම විශ්වවිද්‍යාලේ ඉන්න ගමන් දෙල්කඳ ශ්‍රී ලංකා ආයතනයට ඇවිල්ලා ඔහුත් එක්ක ඉඳගෙන ඉන්නවා පැයක් විතර. මම ඔබ්සර්ව් කරනවා එයා මේ කලා කටයුතු වලට අමතරව කොහොමද ඒ ආයතනය පවත්වාගෙන ගියේ කියලා. ඉතින් ඉන්න ගමන් මාත් එක්ක කතා කරා. ඉතින් හැබැයි ඔය එකක් කරත් මට නිර්මාණයක් කරන්න හම්බුන්නේ නැහැ. අවුරුදු 12කට 15කට විතර පස්සේ මට ආරාධනයක් ලැබුණා මේ ටෙලිනාට්‍ය ගීතයට උරේෂත් එක්ක මේ ගීතේ ගායනා කරන්න කියලා. ඒ ගීතේ කොළේ අයියා තමයි ලියලා තිබ්බේ. ඉතින් මම හිතන්නේ ඒ ඇති මට ජීවිතේටම එක ගීතයක් කුලරත්න ආර්යවංශ මහත්මයාගෙන් ලැබුණා. ඒක හරි ලස්සන. ඒ කියන්නේ ඔහු මම හිතන්නේ වයසට යන්නේ නැති, ඒ කියන්නේ ගීතපද රචකයා සහ කලාකරුවා වයසට යන්නේ නැහැ කියන එක 2008 දී ඔහු කොයිතරම් මනරම් ආකාරයට ඔප්පු කරලා තියෙනවද කියලා පේනවා මේ පද රචනය. දැන් මේකේ මුල් ගායනය උරේෂත් එක්ක ඔබ කරන්නේ. උරේෂත් එක්ක ගායනා කරපු යුගල, ඒ කියන්නේ යුග ගීයක් අද මම තනියෙන් ගායනා කරනවා. මොකද මේ ගීතේ ලස්සනයි. මේ වැඩසටහනට ආලෝකයක් එක්කව වෙන නිසා මම හිතන්නේ උරේෂා මාත් එක්ක තරහ වෙන එකක්. උරේෂාත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා. උරේෂාගේ වැඩසටහනත් අපේ YouTube channel එකේ තියෙනවා. ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. එවනම් අපි එදා උරේෂා රවිහාරි එක්ක අහසසේ ඔබ අනන්තයි ටෙලිනාට්‍යයට ගායනා කරපු මේ ගීතය අද ඉවාන් පෙරේරාගේ හඬින් අපි අහන්නයි ලෑස්ති වෙන්නේ ගීලංකාරය තුලින්.
අසලයි තනිකම යුරු බිඳී මම අතර මංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි සසර පුරා සුවඳ සරා ඔබම සමග රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි ඔබේ සුසුම් සුවඳින් පැරි වෙල්ලිපනෙල්ලේ පවන් හමයි ගන්දොර සුහුමුල් මතකය වැළපි සිතමා එමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි සසර පුරා සුවඳ සරා ඔබම සමග රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි ඔබේ සුරත් පහසින් ගිලිහි දියගොමුලන් දේසොවින් සැලෙයි තනපත් මුතු පින් කඳුලින් බරවි ඔබ පාස පතයි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ඔබ ළඟම හිඳිමි ශ්‍රී ලංකාවේ තවත් අපූර්ව ගීතයක් අපි තෝරගන්නවා. මේ ගීතය ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් සඳහන් කරන්න තියෙනවා. දැන් ඉමාන් පෙරරා කියන හඬ අපිට නිකන් ප්‍රේමණීය හඬක්නේ. ඒතරම මේ ප්‍රේමය ගැන ඊට පස්සේ මේ ආදරයේ තියෙන සුන්දරත්වය ගැන තමයි ඔබ වැඩිපුරම ගීත ගායනා කරලා තිනේ. ඔය අතරින්ද හිට විරහව සම්බන්ධයෙන් උත් ගායලා තියෙනවා. හැබැයි ඒක සුන්දරයි. ඉතින් අපිට නිකන් මේ ගීතය අහනකොට පොළොව පලාගෙන යන්න හිතෙන්නේ නැහැ. ඒක බොහොම මැදහත් සිතින් අපිට දරා ගන්න ඒ ගීතය ඇතුලේ හැඩයක් හදලා තියෙනවා. ඉතින් ඔබට ටිකක් වෙනස් තේමාවල ගීත ගායන ලැබිලා තියෙන අවස්ථා හරි අඩුයි නේද? ඔව් ඒ කියන්නේ මම හිතන්නේ ගීත නිර්මාණ මෙහෙම අවුරුදු 50ක් 60ක් අරන් බැලුවත් ප්‍රේමය කියන්නේ මනුෂ්‍යත්වයට මම හිතන්නේ මේ දාරක ප්‍රේමය පියපුතු සෙනෙහස ඒව නෙමෙයි මම මේ කියන්නේ අපි යෞවනත්වයට එක්ක එන ප්‍රේම සම්බන්ධතා ඔස්සේ නිර්මාණය වීම සුලභයි. ඉතින්
100ක් ගත්තොත් මම හිතන්නේ 80ක් ඒ වගේ නිර්මාණ. ඊට අමතරව විවිධ වූ තේමා ඔස්සේ මම ගීත ගායනයට සම්බන්ධ වෙලා තියෙනවා. ගීත කීපයක් කරලා තියෙනවා. එකක් අද මම තෝරගත්තා එක ගීතයක් ගායනා කරන්න. 1980 දශකයේ අපේ මේ නොපුහුණු ශ්‍රමිකයන් පිටරටට විශේෂයෙන් මේ මැද පෙරදිගට යනකොට වෙන්න පුළුවන් ලංකාවේ කුටුම්බය ඇතුලේ වෙන්න පුළුවන් ඛේද වාචකය එදා කවියෙක් දැක්ක විදිය මට මගේ අර අම්බලන්ගොඩ මගේ මේ මාර්ගයේ සනිටුහන් කරපු පුද්ගලයා සුධර්ම රංජිත්ට ලැබිච්ච එක. ඔහු ඒ කවිය ගීතයක් බවට පත් කරලා සංගීත නිර්මාණය කරලා ඔහු ගායපු ගීයක් ඇත්තටම බොහොම නිර්ලෝභීව මට ලබා දුන්නා. ඒ ගීතය එකක්. තව එකක් වසන්ත කුමාර කොබෝක මහත්මයා මට දුන්නා. ඒකත් මේ අපේ කාන්තාවක් ඔහු ජේෂ්ඨ රේගු නිලධාරී. කටුනායකින් මෙහෙම කාන්තාවක් එනවා. ඇය ගැබ් අරගෙන. එතකොට මැදපරින්ද දැන් එන්නේ. දැන් ඔහුට පේනවා රේගු නිලධාරියෙකුට මේ කාන්තාව කොහොමද ගෙදරට මූණ දෙන්නේ. එතකොට ඒ වගේ ඒ ඔස්සේ නිර්මාණය කරපු ලොවට හොරා නුඹ අම්මා වූ වගේ ලොව දැනගත් දවසේ අහස කඩා වැටුණා නුඹ හිස මත කියලා. ඒ වගේ නිර්මාණ කීපයක් මම හිතන්නේ මම දායක වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම දේශාභිමානී ගීත කීපයක් මම කරලා තියෙනවා. මේ හැම එකකටම මම හිතනවා මට උපරිම වශයෙන් මම සාධාරණය කරා කියලා. හැබැයි අති මහත් බහුතරය ප්‍රේම ගීත තමයි. දැන් ඔය අද කතාවේ වැඩිපුරම මේ සුධර්මන් රංජිත් පිළිබඳව කියවුණා. මොකද්ද ඔය සුධර්මන් රංජිත් කියන සංගීතවේදියාත් එක්ක ඔබේ ජීවිතයේ තියෙන සම්බන්ධකම කොහොමද? ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අම්බලන්ගොඩ මගේ මූලිකවම මම හිතන්නේ grade 5 6 6 වෙනි ශ්‍රේණියෙන් පස්සට අපි බැලුවොත් අපිට ඒ සුධර්මන් රංජිත් නීල් රංජිත් කියලා සහෝදරයෝ දෙන්නෙක් හිටියා. වුන් අම්බලන්ගොඩ නිර්මාණ කරන්නේදී ඒ කාලේ හිටපු අයන් සම්බන්ධ කරන් ඇත්තටම ජාතික මට්ටමේ වැඩ කරපු දෙපළක්. එතන සුධර්මන් අයියාගේ පරිකල්පනය හිතන විදිය එහෙම මේ 1985 87 මම කියන්නේ පුදුම දියුණු තත්ත්වයක් එයාගේ තිබ්බ කෙනෙක්. ඉතින් මම විවිධ ඒ කියන්නේ ඔවුන් අම්බලන්ගොඩ ඒක පුද්ගල ප්‍රසංග කරනවා බොහොම අමාරුවෙන්. ඉතින් ගාල්ලෙන් හරි කොළඹෙන් හරි වාදන ශිල්පීන් ගෙන්නලා සියලුම දේ කටින් එයාට සංගීතය ස්වර ප්‍රස්ථාර ලියීමේ හැකියාව නැහැ. ඉතින් ආපු මෙලඩි එකක් මෙහෙම හදන් ගිහලා ටක් ගාලා ධර්මාශෝක විද්‍යාලය හරි දේවානන්ද විද්‍යාලය හරි සංගීත ගුරුවරයා ළඟට ගිහිල්ලා පද ස්වර පෙළ ගස්සගෙන ගාල්ලෙන් හරි කොළඹින් හරි යන වාද්‍ය වෘන්දය දාලා අපි ලස්සන වැඩ කරා අම්බලන්ගොඩ. ඉතින් එතකොට ගායනය කළ යුතු හැඟීම් ගායනය ඒව සියල්ලම ඔහුගෙන් තමයි මට ලැබුණේ. ඉතින් මේ නිර්මාණ අද මම ගායපු වසන්තේ මල් ගීතය කරද්දී 1995 විශ්වවිද්‍යාලයට ඇවිල්ලත් මට කොළඹ සංගීත නිර්මාණ ශිල්පියා නෙමෙයි මට මොකද එතනදී මියුසික් ඩිරෙක්ටර් මම හොයාගන්නවා. හොඳම ගීත රචනා මෙහෙම තුන්ඩු ඇදලා අපිට දෙනවා නලමුදු සුවඳේ අන්තිමට තේරෙන අයට. ඒකට මම කියන්නේ අම්බලන්ගොඩ සුධර්ම රංජිත් මහත්මයා හම්බෙන්න තමයි සුධර්මනේ මට මෙන්න මේ පද රචනයට මෙලඩි එක කරන්න ඕනේ. ඒ ගිහිල්ලා කරපු නිර්මාණය තමයි වසන්තේ මල් සින්දුව. ඒ ගීතයේ තිබ්බ නැවුම් බව ඒ මට හම්බෙච්ච මාර්ගය සකස් වුණේ ඒ අර ඔහු තුල මම කිව්වේ 80 ගණන් ඉඳලා මම දැකපු දේ. ඉතින් ඔහු විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක්. එකම දේ අර මේ ඔහු මේ කොළඹ අපේ මේ අපි තුමු ඒ කාලේ සුනිල් සර් පවා උදව් කරා කොළඹ ඇවිල්ලා එක සැරයක් මම හිතන්නේ සුධර්මන් අයියාව මේ පොතපත ඇසුරු කරගෙන කොළඹම ඉන්න කියලා මෙහෙම හිටෙව්වා ගිහිල්ලා මම හිතන්නේ ගොඩගේ පොත් මැදුරේ සති දෙකයි ආපහු ගියා. ඒ කියන්නේ හරි අමාරුයි චරිතේ රඳව ගන්න. අපි ජයතුනපුර විශ්වවිද්‍යාලය ඇතුලේ සුධර්මන් අයියා කොළඹ ඇවිල්ලා ප්‍රසංගයක පුහුණුවීම් කළා. ඔහු ගායනා කරා ඒක පුද්ගල ප්‍රසංගයක් ලුම්බිනිය කරා. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඒ කියන්නේ වැඩ කරපු කෙනෙක්. ඔහු මගේ ජීවිතේ ඒ කියන්නේ ඔහු ගැන කතා කරන්නේ නැතුව මට මගේ මියුසික් ලයිෆ් එක ගැන කතා කරන්න බෑ ඇත්තටම. හොඳයි. එහෙමනම් ඔන්න අපි සුධර්මන් රංජිත් මහත්මයා ගැනත් බොහෝ තොරතුරු මෙතනදී මතු කරගත්තා. එහෙමනම් දැන් අර මෙච්චර වෙලා අපි මේ ප්‍රේමය හා සම්බන්ධ වෙච්ච ගීත ටිකක් නහගෙන හිටියේ. එතකොට මේ වෙනස් ගීතයක් අපි තෝර ගන්නවා. දැන් මේ ගීතේ ටයිටල් එක දැක්කත් අපිට හිතෙන්නේ නිකන් වෙන කතාවක් කියන්න යනවා වගේ කියලා. හැබැයි මේ ගීතේ ඇතුළට ගියාම තමයි තේරෙන්නේ මේ අපේ විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳව
බොහොම ගැඹුරින් කතා කරන ගීතයක්. ඒ නිසා අපි මේ ගීතය බොහොම හොඳින් අහලා පොඩ්ඩක් ඔළුවට දාගමු මේ මොකද්ද කියන්න උත්සාහ කරන්න කියලා. එන්න සින්බෑගේ මල්වත්තේ පාට පාට මල් පිපී තිබේ රියල් ඩොලර් අරන් එන්න සුවඳ පිරුණු මල් තවා තිබේ කාගේ වත්තේ මල් පාට අයිති මල් කාගේ වත්තේ මල් පාට අයිති මල් කැඩිලා සුවඳ සිඳි හැමට හොරෙන් අතිනතට පාවී ගිය මල් ඉරට හොරා කඳුළු සලයි දැන් අපට කුරුම මල් ගමේ පිපුණු මල් අපට කුරුම මල් ගමේ පිපුණු මල් එන්න සින්බෑගේ මල් වත්තේ පාට පාට මල් පිපී තිබේ රියල් ඩොලර් අරන් එන්න සුවඳ පිරුණු මල් තවා තිබේ කාගේ වත්තේ මල් කාට අයිති මල් කාගේ වත්තේ මල් කාට අයිති මල් කුකුරු මල් පිපෙන්නේ හිත්වල සුවඳ රැඳෙන්නේ මල් අපටම නෙලා ගන්න මල් වාරම් කවි අහන්න කම්බලේ මල්ලියේ ගිනි මැලය ගසාපන් ඇති උදළු වල හොඳට පන්නරය තියාපන් රන් බණ්ඩේ මුතු බණ්ඩේ වැටට ඉනි කපාපන් වැට බඳින්න හනි හනිකට ගමට අඬ ගසාපන් වැට බඳින්න හනි හනිකට ගමට අඬ ගසාපන් වැට බඳින්න හනි හනිකට ගමට අඬ ගසාපන් සිකුරාදා රාත්‍රිය ඔබ අප මුණ ගැහෙන්නේ ඔබ අප කැමති ගීතාවලියක් අතරේ නතර වෙලා ඒ ගීතයේ ඇස්සේ හංගිලා තියෙන ජීවිතේට වටින දේවල් හොයලා බලන්න බෙදා හදා ගන්න. අද ඒ රාත්‍රිය හැඩ කරන්න එකතු වෙන ඉමාන් පෙරරා කියන අපේ රටේ බිහි වෙච්ච බොහොම ලස්සන කටහඬක් තියෙන, ගොඩක් අය ආදරය කරන, බොහොම නිහතමානී, එහෙම සද්ද බද්ද නැති බොහොම සුන්දර කලාකරුවෙක්, සරල සුන්දර කලාකරුවෙක්. ඉතින් ඉමාන් අයියේ මේ අපි ජීවිතය ගැන වැඩි කතා කළේ නෑනේ. අපි චුට්ටක් මේ ගීත ගැන මේ වගේ දේවල් ගැනම තමයි දැන් මෙච්චරලා අපි කතා කරමින් හිටියේ. කොහොමද ගෙදර තොරතුරු දැන් අම්බලන්ගොඩද පදිංචි නැත්නම් කොළඹද පදිංචි මොකද්ද විස්තර? මම කොට්ටාවේ මටම කියලා වගේ දාපු හයිවේ එකක් ළඟ. ඒ කියන්නේ මෙතන ඉඳලා මගේ බිරිඳගේ ගම ඇල්පිටිය මම අම්බලන්ගොඩනේ. මට හයිවේ එකට එන්ටර් වෙන්න යන්නේ විනාඩියයි. ඉතින් ඇත්තටම මේ මගේ යාළුවෝ කියන්නේ මේක මම කියලා දාගත් එකක් වගේ කියලා. මොකද මට කොට්ටාව ටවුන් එකවත් පහු කරන්න ඕනේ නැහැ හයිවේ එකට එන්ටර් වෙන්න. ඉතින් අවුරුදු 20ක් වෙනවා මෙහෙ පදිංචිට ඇවිල්ලා අවුරුදු 17ක් විතර වෙනවා.
හැබැයි මම කිව්වේ ඒකයි දැන් කලින් පැය දෙකමාරක් විතර ගියා නම් නිතර යා හැකි නිසා මාසෙකට වරක්වත් ගමේ මම අම්බලන්ගොඩ එල්පිටිය ගිහිල්ලා අපි හම්බෙලා ගත කරලා එනවා. ඉතින් මාධවී තමයි මගේ බිරිඳ. ඇය රජයේ රැකියාවක් කරනවා. පුතා දැන් සුපුරුදු ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ නම් හොඳම කාලේ ලොක්ඩවුන් එකට අහු වුණා. අවුරුදු 15 මාර්යේ සිට දැන් ඔහුට අවුරුදු 17ක් ඉවරයි 18කට ළඟයි. ඒ අවුරුදු දෙකම අපි ජීවිතේ ගෑනු ළමෙක් දිහා හොඳට බලන එතනින් ගියාම ලියුමක් එහෙම හුමාරු කරන ලියුමක් කෙසේ වෙතත් WhatsApp message එකක් යවා ගන්න ඒ වගේ email එකක් යවා ගන්න කාලේ ඒ සෞන්දර්ය විඳින යුගයේ ඔහු හිර වුණා. ඔහු නෙමේ සමස්ත අපේ දූ දරුවන් ඔක්කොම හිර වුණා ගෙදරට. මම විද්‍යාලයේ අපි කොලෙජ් කියන්නේ ඉගෙන ගන්න ගියා නම් හොඳටම පිස්සුවකුත් නටන ඒ වගේම හොඳටම ගුරුවරුන්ටත් එක්ක මුහු වෙන පෞරුෂයක් හැදෙන කාලේ ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඔහු ඒ ලෙවල් හොඳට සමත් වෙලා දැන් විශ්වවිද්‍යාල ප්‍රෝග්‍රෑම් එකක් ඔන්ලයින් හදාරනවා. ඉතින් සාමාන්‍යයෙන් දෙමව්පියනුත් බලන් සරලව ජීවත් වෙනවා. රැකියාව පැත්තෙන් ගත්තම මම ගොඩක් කාර්යබහුලයි. හැබැයි ඒකත් එක්ක මේ මම කිව්වේ කොරෝනා එකත් මම පොසිටිව් වුණා. මට ආයතනයත් විශේෂ මම කිව්වා මගේ විශේෂ සෞඛ්‍ය තත්ත්වයනුත් හේතු කරගෙන කිසිම අවස්ථාවක මාව එක්ස්පෝස් කරේ නැහැ. මේ වැඩිපුර නිරාවරණය කරේ නැහැ අනවශ්‍ය විදිහට. ඉතින් මම ගොඩක් හැබැයි උදේ 4:00 වගේ ගෙදර ඉඳගෙන ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න මම ඉගෙන ගත්තා මේ ලොක්ඩවුන් එක යටතේ. ඉතින් එහෙම ජීවිතේ මේ විදිහට ගෙවිගෙන යනවා. මේ හොඳ තැනකට ඔබ කතාව අරගෙන අර දැන් සාමාන්‍යයෙන් මේ අපි ඔය අවුරුදු 15 16 17 18 වගේ වයස්වල දරුවන්ට ප්‍රේමය කියන එක විඳින්න ගෙවල් වලින් පොඩි බාධක ටිකක් දානවානේ. ෆෝන් චෙක් කරනවා නේ. දැන් මේ කාලේ ටිකක් ඕක වැඩිනේ. හැබැයි දැන් ඔබගේ අතින් කියවල නෑ දැන් මගේ පුතාට හොඳටම ජීවිතේ විඳින්න තිබිච්ච කාලේ ගෑනු ළමයෙක් දිහා බලන්න තිබිච්ච කාලේ මේ කොරෝනා නිසා නැත්නම් මේ ලොක්ඩවුන් එක නිසා අහිමි වෙලා ගියා කියලා. දැන් එහෙම හිතනවා නම් හොඳයි හැම දෙමව්පියෙක්. මම නම් හරිම ඕපන්. මම ඒ කියන්නේ මට ඒ කියන්නේ ඒක අපි හරි විවෘතව එකම දේ දැන් මට තියෙන කනගාටුව මම අවුරුදු 17 දී හිතපු තරම් පුළුල්ව හිතන්න තරම් වටපිටාවක් අපේ දරුවන්ට නිර්මාණය වුණේ නැහැ. ඔවුන් කොටු වුණා. ඒ වුණාට පුළුවන් වටපිටාව ඇතුලේ හොඳ නරක ජීවිතේ ප්‍රේමය කියන්නේ මොකද්ද? කොයි අවස්ථාවලදීද අපි අපේ ජීවිතේ ඉලක්කයන්ට යන්න ඕන කියන දේ ඉතින් විවෘතව කතා කරමින් අපි බොහොම ඒ කියන්නේ මම නම් කිසිම වෙලාවක ඔහුගෙන් සියා ඒ කියන්නේ අපි තුම අති විශිෂ්ට ප්‍රතිඵල එහෙම නැත්නම් මේ මෙන්න මේක කියලා ඔහු කුඩා කාලේ ඉඳලා එහෙම කැමතිත් නෑ. මම කරන්න ගියෙත් නෑ. මොකද එහෙම කරන්න ගියා නම් ඒක ඔහුට ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. මේ වෙනකොට ඉතින් මමයි බිරිඳයි දෙන්නම මේ වාණිජ්‍ය විෂය ධාරාව හදාarලා ඒ පැත්තෙන් තමයි අපි විශ්වවිද්‍යාලේ ගිහලා යත් කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. නමුත් ඔහු ගණිතය අංශයෙන් යන්න ඕනේ කිව්වා. දැන් මට හිතුණා මම කොහොමද පාඩමක්වත් කියලා දෙන්නේ මේ ළමයාට මට තේරෙන්නේ නැහැ මෙලෝදියක්. හැබැයි ඔහු මේ අති විශිෂ්ට බ්‍රයිට් අතවා ඒකට කියන්නේ අර එක්ස්ට්‍රීම්ලි බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. නට ඔහු හොඳට පෞරුෂයක් හදාගෙන ඔහුගේම ගමන මට නම් මෙලෝදියක් තේරෙන්නේ නැහැ ඒ කරන දේවල් ටික. හැබැයි හොඳට මේ මට පේනවා වැඩි කරගෙන යනවා. ඔව් එළියෙන් දැන් ඉතින් අපි පොඩ්ඩක් බලලා සපෝට් එක දෙනවා හොඳට කරන් යනවා. හොඳයි. ඉතින් අපේ මේ වැඩිහිටියන්ට ඔන්න බොහොම වැදගත් කාරණාවක් තමයි මතු කරගත්තේ. දරුවෙකුට අවුරුදු 15 16 17 18 කියන වයසනේ ඒ තරුණේ ඒ නිදහස විඳින්නත් ඉඩ පොඩ්ඩක් අපි ලබා දුන්නොත් දෙන්න ඒ වගේම ඒගොල්ලෝ කැමති දේ කරන්න. මගේ දන්න කෙනෙක් ඉන්නවා ඔහු දෙන්නම අති විශිෂ්ට වෛද්‍යවරු. එකෙක් මේ බොහොම ජනප්‍රියතර පත්‍රයේ මේ ශ්‍රී ලංකා වෛද්‍ය මේ යුද හමුදා මේ වෛද්‍ය බලකායේ ඉන්න ඔහු ජ්‍යෙෂ්ඨම ඔහු ඩිරෙක්ටර් මේ මොනවාද ඒකට කියන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් හිටපු කෙනායි. ඔහුගේ දුව ඕලෙවල් කරලා කිව්වා මට ආර්ට්ස් කරන්න ඕන කියලා. ආර්ට්ස් කොහොමද අන්තිමට බයෝ නම් කරන්නේ නැහැ කියලා දැන් මැත්ස්. ඉතින් ඒකට වුණ ඉඩ දුන්නා. දැන් සාමාන්‍ය කෙනා ඉංජිනේරුවගේ පුතා ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනේ. නීතිඥයාගේ පුතා අපේ දේශපාලඥයාගේ පුතා දේශපාලඥයෙක් කරනවා. මොනවාද ඒක නම් වෙනවා අපේ රටේ. එහෙම අවශ්‍ය නැහැ. ඒ යන පාර ඔවුන් ආසාවෙන් කරන දේ කරන්න දෙන්න.
හොඳයි අපි තවත් ලස්සන ගීතයක් තෝරගන්නවා මේ නිලාර් එන් කාසිම් තමයි මේ ගීතය ලියන්නේ. එතකොට ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය නිම් නැති හීන ගඟේ. මේකත් පළවෙනි ගීත පහෙන් එකක්. 1996 නිර්මාණය වුණේ. මට මතකයි මේ නුගේගොඩම කොහුවල පයිනියර් ස්ටුඩියෝ එකේ ඔසී නුගේර තමයි ශබ්ද පරිපාලනය කරපු ඉංජිනේරුවරයා. එතකොට මේක කරද්දී රෝහණ වීරසිංහ මහත්මයාගෙන් මම ගීත දෙකක් නිර්මාණය කරා. ඔහුම කරලා දුන්නා. ඉතින් නිලාර්ගෙන් මට හම්බෙච්ච ගීත දෙකකින් පළවෙනි ගීතය මේක 1996 ඔහු දෙවෙනි වසරේ මම පළවෙනි වසරේ ශිෂ්‍යයෝ විදිහට ඉන්නකොට කරපු ගීතයක්. ඉතින් මම හිතන්නේ මේ ගීත ගොඩාක් ජනප්‍රිය වුණේ නැහැ. විශේෂයෙන් මතක් කරගන්න වජිර මට මේ වැඩසටහනට සම්බන්ධතාවය හදලා දුන්නේ වජිර ජයවදන. වජිර විශේෂ ඉල්ලීමක් තිබ්බා මේ ගීතයත් සින්බැඩ්ගේ මල්වත්ත කියන ගීතයත් ඔහු හරිම ආස කරන ගීත වෙලාවට මේව මිනිසුන්ට හරියට ඇහිලා නැහැ. මේකේ අනිවාර්යෙන් ගායනා කරන්න කියලා. ඉතින් මම මේක තෝරගත්තා මේ වැඩසටහන. හොඳයි එහෙනම් අපි ගීතය ගායනා කරමු. දෝතරගෙන කොපුල් පිරිමදී රෑ සඳ කෙළුම් වලින් දැස සරසවයි සත්තයි හීන දිගේ කොහෙදෝ ඔබ මා කැඳවායයි නිම් නැති හීන ගඟේ දැඩ හිනාවෙයි මීදුම් ආදු දිදියයි ඔය පෙම්මුණනුවේ සාර සුභාවයි නිම් නැති හීන ගඟේ දැඩ හිනාවෙයි. වෙනස් කතාබහක් එක්ක අර කනට සනීප ගීත කිහිපයක් එක්ක බොහොම සුන්දර කාලයක් ගෙවමින් පවතින්නේ. දන්නේම නැතුව අපි දැන් මේ අද වැඩසටහනේ අවසානයටත් ඇවිල්ලා කොහොමද ඔබට මේ ශ්‍රී ලංකාවේ හැඩය දැනෙන්නේ සහ මේ මෙතන ඔබට දැනෙන හැඟීම? මම හිතන්නේ මේ ආකෘතිය සිකුරාදා රාත්‍රියකට ඔබිනවා ගැලපෙනවා. බොහොම අපිට සතිය දවස් 5ක් මහන්සි වෙලා උපවාහිනියක ඉස්සරහා ඉඳගෙන සරලව ජීවිතේ පොඩ්ඩක්
රිලැක්ස් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මම හිතන්නේ ගීලා මේ වැඩසටහන හොඳ ඒ කියන්නේ බොහොම නිදහසේ සුව නින්දක් ලබන්න හොඳ වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඒ විශේෂයෙන්ම ඒ අවශ්‍ය මධ්‍යස්ථභාවය සහ සරල බව ඔබගේ විලාසය කතා කරන දේවල් සහ එන ආරාධිත පුද්ගලයාව ඒ පෙළඹවීම එතකොට මම හිතන්නේ සියල්ල මට ඒ ගැන කියන්න වැරද්දක් නැහැ. හොඳ ආකෘතියක් ඇතුළේ මේක දුවනවා කියලා මට හිතෙනවා. හොඳයි. එතකොට දැන් අපි ඊළඟට තෝරගෙන තියෙන ගීතය තමයි මේ කැලුම් ශ්‍රීමාල් ඔබට ලියලා දෙන මහින්ද බණ්ඩාරයන් සංගීතවත් කරන අපි කලිනුත් සඳහන් කරපු ගීතය ලස්සන නිලිය. මේ ගීතයත් ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. මේ ගීතයත් ඔබ කිව්ව මම කලින් කිව්වා වගේ මේ මම ප්ලෑන් කරලා හිතලා කරගත්ත නිර්මාණයක්. මොකද නිරෝෂා විරාජිනීට කැලුම් ශ්‍රීමාල් සහ මහින්ද බණ්ඩාර යුගලය දුහුල් මලක මල් පෙත්තක කියන ගීතය නිර්මාණය කරලා මට මතකයි මම එතකොට කටුනායක පදිංචි වෙලා මේ මූල්‍ය සමාගමක මීගමු ශාඛාවේ වැඩ. හැමදාම හදිස්සියකට මම කොළඹ යනවා. ඒ එන ගමන් අර බේස් ලයින් එකේ මෙහෙම යනකොට මට ඇහෙනවා මේක මේ ගුවන්විදුලි නායිකාවක හරිම චමත්කාර ජනක සංගීත රටාවක්. මම ඒ වෙලේ හිතාගත්ත අනිවාර්යයෙන්ම මම මේ වගේ ආකෘතිය මේ වගේ ලස්සන සින්දුවක් කරගන්නවා කියලා තමයි මම මහින්ද බණ්ඩාරගේ මහත්මයාගේ සංගීතය සහ කැලුම් ශ්‍රීමාල්ගේ කීපද රචනය ඒක කැලුමගෙන් ඉල්ලුවම මටුම්බ වෙනස් කරන්න ඕනේ කියලා දුන්නේ කෙලින්ම ලස්සන නිලියේ පද රචනය. මට මතකයි මම මේ කොළඹ බණ්ඩාරනායක ශාලාව ඉස්සරහා තියෙන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මේ සුදර්ශයට එන්න කිය හවස 6ට විතර ඇවිල්ලා ගත්තේ මම මාධවීත් හිටියා. අම්මෝ මේක නම් මාර අමාරුයි නේ වාට කියන්න බැරි නේ මොකද ලස්සන නිලියේ. නුඹ රංගනවා දැන් කරලියේ. නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ. මට අදාහ ගන්න බැරි ජීවිත පෙරලියේ. ඉරණම විසඳමි දවසක උඹ ඉදිරියේ. ලස්සන නිලියේ. උඹ හින්දම මං මැරෙනවා මේ ගැලරියේ. මම බැලුවා මම ඉවරයි. අනිත් එක දැන් බිරිඳත් ළඟ. ඔව් නෑ අප්පා අනිත් එක මම එතෙක් ගායනා කරපු ශෛලියට වඩා මේක එහෙන රැඩිකල් සැරයි. මේක වෙරනම් ඔබට මගෙන් සින්දු නෑ කිව්වා. දැන් ඊට පස්සේ ඒකේ තියෙන හොඳ බයිස්කෝප් ලැබුණොතින් හදිසියේ අන්තිමට තියෙන මරණේ සැපයි කුරුසියේ කියලා. දැන් කොහොම හරි මේක මහින්දයට දුන්නා. මහින්දයත් දැක්ක ගමන් අම්මයි මාන් මේක මාර වැඩන්නේ උඹට මේක හරියයි කියලා මහින්දය හරි ලස්සනට ඇහුවේ. මම කිව්වා නෑ මේක මට හැබැයි ටික වෙලාවක් ටිකක් මේක කියවන්න යද්දි තේරුණා මුලදී බැඳ ආදරයක මිහිර දැන් සැනසීම සොයමි මගේ පපුවට තද කරන් ශෝකය දුක මේ ඒ වගේ මට පොඩි එක රිද්ම් එකක් තේරලා මම කිව්වා නෑ මම මේක අනිවාර්යෙන් කියන්න ඕනේ කියලා අද අපි ගායනා කරද්දි තේරෙයි. ඉතින් මහින්දයි යාට ආවෙනික වෙච්ච පුදුම සංගීත නිර්මාණයක් මේකට කරා. මම ගායනා කරන ශෛලිය තුල මේකේ තිබ්බ යම් තත්ත්වයන් මට සිලිටු වෙලා මම හිතන්නේ අන්තිමට හොඳ වැඩක් වුණා. හරිම ලස්සන වැඩක් බවට පත් වෙලා තිනවා මේ මහින්ද බණ්ඩාරයන් ගැන යමක් සඳහන් කරන්න ඕන. අපේ රටේ ඉන්න බොහොම දක්ෂ වාද්‍ය ශිල්පියෙක් ඒ වගේම බොහොම දක්ෂ මේ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහුගේ ගිටාර් වාදනය ඉතාම විශිෂ්ටයි. ඉතින් ඒ නිසා මහින්ද බණ්ඩාරනුත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේමයි අපේ කැලුම්මයි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් දැන් අපි අවසානයේ ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගීලංකාරය වෙනද වගේම අලංකාර කරන්නේ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අපේ ගීලංකාරය වාද්‍ය වෘන්දය බොහොම ආදරෙන් සියලුම දෙනා අපි මතක් කරන බොහොම ස්තුතියි. අපේ හැඩේ අදත් ලස්සන කරන්න ඔබ එකතු වුණාට. එහෙමනම් ඉමාන් අයියේ අපේ ගීලංකාරය අලංකාර කරන්න ඔබේ හඬ අලංකාරය එකතු කරන්න පැමිණියාට බොහොම ස්තුතියි. ශෙනල් ඔබටත් ඒ වගේම චරණ ටීවී එකටත් වජිරටත් මනෝජය අමතක කරන්නම් බෑ. මනෝජය මගේ ජීවිතයට දීපු ධෛර්යය ලොකු දෙයක්. අනිත් එක ඔහු ඇවිල්ලා වෙනම එපිසෝඩ් එක වෙනම පරිච්ඡේදයක් මම හිතන්නේ මියුසික් වල. ඔහුටත් මම ස්තුතිවන්ත වෙනවා මේ බොහොම ඔහුගේ හසල දැනුම පාවිච්චි කරලා කෙටි කාලයක් ඇතුළත ටක් ගාලා රිහර්සල් කරලා මේ ගීත කීයක්ද අපේ මේ එකක් දෙකක් නෙමෙයි ගොඩාක් වැඩ කරන ගමන් මේ කරන වැඩේට ඉතින් මනෝජයටත් ඒ වාදක මණ්ඩලයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
හොඳයි එවනම් අපි ගිහින් එන්නම් ලබන සිකුරාදාත් හරියටම රෑ 9 වෙන් කරලා තියාගන්න ලස්සන ගීතාවලියක නතර වෙන්න ගීතයක අලංකාරය විඳ ගන්න ගීලංකාරය බලන්න. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්. ලස්සන නිලියේ නුඹ රඟනව දැන් කරලියේ නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ එදනම විසඳමි දවසක නුඹ ඉදිරියේ ලස්සන නිලියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ අවිහිංසක ගෙවිලියේ එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ දෙල දෙන දේ රහස් ඔසුව හැරලිනේ ඒ වගක් කොටද නේද කොල දෙරිවියේ ලස්සන නිලියේ නුඹ හින්නම මං ඉන්නව මේ ගැලරියේ ලස්සන නිලියේ නුඹ රඟනව දැන් කරලියේ නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ එදනම විසඳමි දවසක නුඹ ඉදිරියේ ලස්සන නිලියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ බයිස්කෝප් ලැබුණෝතින් හදිසියේ නුඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ ඉඩ තියන්න එපා ලගින්න මට පොලිසියේ නුඹ නැතිනම් මට මරණ සැපයි කුරුසියේ ලස්සන නිලියේ නුඹ හින්දම මං අරෙනව මේ ගැලරියේ ලස්සන නිලියේ නුඹ රඟනව දැන් කරලියේ නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ මට අදහ ගන්න බැරි ජීවිත පෙරලියේ එදනම විසඳමි දවසක නුඹ ඉදිරියේ ලස්සන නිලියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ ලස්සන නිලියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ ලස්සන නිලියේ නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ